අයි බලන්න හැමෝටම මම වෙනම දැන් ඔයාලට ආරම්භ කරන්න හදන්නේ අපේ පේපර් ක්ලාස් එකේ 32 වෙනි පේපර් එක සාකච්ඡාව සඳහා මොන වැඩ ටික පටන් ගන්නයි හදන්නේ මම හිතන්නේ ඔයාලා වගේ දැන් සම්බන්ධ වෙලා ඇති කියලා අද දවසේම කට්ටිය හරි එහෙනම් අපි වැඩේ ආරම්භ කරමු අද දවසේ අපේ රචනා ප්‍රශ්න 6 සාකච්ඡා කරන්න වැඩිපුර කුලකවලනියු ඒත් එක්කම වීජ ගණිතයේ කොටස් වලින් තමයි අද දවසේ වැඩි ප්‍රමාණයක් සාකච්ඡා කරන්න තියෙන්නේ. සමහර විට අපේ කට්ටියට එක ප්‍රශ්නයක් වගේ අමාරු වෙන්නේ නැති අනිත් ප්‍රශ්න ටික නම් අවුලක් නැතුව අපේ ළමයි ටික වැඩි ටික කරගෙන ඇති කියලා හිතනවා. හරි වැඩේ ආරම්භ කරමුද? එහෙනම් හරි නේද? මොන දැන් තවත් අලුත් මාසයක ආරම්භය අද පටන් ගත්තේ. අවුරුදු 9 වෙනි මාසෙ ඔන්නකින් ආරම්භ කරනවා. එක දිගට අපි ඔන්ලයින් පන්තියේ වැඩ කරමු. මම හිතන්නේ ගිය අවුරුද්දේ ඔක්තෝබර් වල ඉඳලා අපේ 12 වෙනි මාසේ වැඩ තමයි. කියන්නේ හරියටම අවුරුද්දක් අවසන් වෙනවා මේ මාසේ වැඩ කරාට පස්සේ. ගිය තුඩ වෙලා වැඩ කරපු සම්පූර්ණ අවුරුද්දක් ඔන්න මේ මාසේ වැඩ කරෙද්දි ගොඩක් පිටින් මේ මාසෙත් ඉන්න වේවි ගිය තුඩ වෙලා වෙනසක් වෙන එකක් නැහැ. ඉස්කෝලේ පටන් ගන්න, පන්ති පටන් ගන්න කාලයක් හිතා ගන්නවත් බෑ තාම නම්. එහෙමනේ. හරි එහෙනම් අපි යමු බලන්න අද දවසේ පේපර් එකට එන්න. හරි අපේ අංක 32 ප්‍රශ්න පත්‍රයට යමු බලන්න එහෙනම් අද දවසේ පළවෙනි ප්‍රශ්නේ පුරණගෙන අපි අවසන් කරපු දෙවෙනි වාරයේ පාඩමක් වෙච්ච කුලක පාඩමයක්. දැන් අපි දෙවෙනි වාරයට අදාළව මම වැඩ අවසන් කරලා තියෙනවා මේ පාඩමේ. අපිට ඉතුරු වෙලා තියෙන ඇත්තටම දෙවෙනි වාරයට අදාළව තව ප්‍රස්තාර ඒත් එක්කම ශීඝ්‍රතාවය කියන පාඩම් ඒත් එක්කම ලඝු ගණක කියන පාඩම්. ඔය කියන පාඩම් තුන තමයි අපිට දෙවෙනි වාරේ තව ඉතිරි වෙලා තියෙන්නේ. ඒ වයින් තාම ප්‍රශ්න මුකුත් ඇතුල් කරේ නැහැ. දැනට කරමින් යන ඉවර කරමින් යන කොටස් ටිකෙන් තමයි පේපර් එක මම හරි ගස්සන්නේ. එහෙනම් පළවෙනි ප්‍රශ්නේ කුලක යටතේ ඒකේ ඒ කොටස අපිට දීලා තියෙනවා කුලක දෙකක් PQ කියලා. ඒ කුලකවල n වලින් අදහස් කරන්නේ අවයව සංඛ්‍යාව ඒක ඔයාලා දන්නවා. p කියන කුලකයේ අවයව සංඛ්‍යාවත් q කියන කුලකයේ අවයව සංඛ්‍යාවත් ඒත් එක්කම p මේලය මාලය වගේ තියෙන මේලය p මේලය q ගේ අවයව සංඛ්‍යාවත් දීලා තියෙනවා. එහෙමනම් p මාලේ කන පිටට අපි කිව්වේ ඡේදනය කියලා. හිතනවා අපේ කට්ටියට අමතක නැතුව ඇතිව p ඡේදනය q p අවයව ප්‍රමාණය අදාළ සූත්‍රය භාවිතා කරලා. ඔයාලට මතකද දන්නේ අපි ඉගෙන ගත්තා කුලක සම්බන්ධ සූත්‍රයක්. කුලකවල අවයව ගණන අතර ඇති සම්බන්ධයේ ප්‍රකාශ වන සූත්‍රයක්. එහෙම නේද? එහෙනම් ඒ කොටසට අදාළව සිම්පල් ඒ කොටසට අදාළව එහෙමනම් පිළිතුර ගත්තොත් සූත්‍රය පොඩ්ඩක් මතක් කරගන්න. මොකද සූත්‍රය? P මේලය Q. හි අවයව ප්‍රමාණය සමාන වෙනවා. P හි අවයව ප්‍රමාණය ධන Q හි අවයව ප්‍රමාණය ඍණ P ඡේදනය Q. ඕක නේද කුලක දෙකක අවයව ගණන අතර ඇති සම්බන්ධය උනේ. මේලයේ සතු අවයව සමානයි එක් එක් කුලකයේ සතු අවයව ගාන එකතුවෙන් අඩු කරන්න ඕනේ ඡේදනයේ සතු අවයව ගාන. ඉතින් අපිට දීලා තියෙනවා මේලයේ සතු අවයව ප්‍රමාණය කොච්චරක්ද කියලා. මේලයේ සතු අවයව ප්‍රමාණය ඇවිත් 60යි. එහෙනම් ඒක ඇවිත් 60යි. P කියන්නේ අවයව ගාන අපිට දීලා තියෙනවා P හි අවයව ගාන 40යි. Q හි අවයව ගාන දීලා තියෙනවා 35යි. අපේ ප්‍රශ්නාර්ථය තමයි ඡේදනයේ සතු අවයව ප්‍රමාණය. P ඡේදනය Q. P අවයව ප්‍රමාණය. එහෙනම් යාව උක්ත කරමු. ඍණ ඡේදනය අනිත් පැත්තට යද්දි ලකුණ මාරු වෙනවා. ඒක ධන ඡේදනයක් වෙනවා. ඒත් එක්කම අපිට පුළුවන් ධන 60 අනිත් පැත්තට ගේන්න. එහෙනම් ධන 60 අනිත් පැත්තට එද්දි ඒක ඍණ 60ක් වෙනවා. ඉතින් දැන් ඕක සුළු කරලා පිළිතුරක් ගන්න එක මම හිතන්නේ නෑ අපේ කට්ටියට මහා අමාරු වැඩක් කියලා. එහෙනම් ඡේදනයේ සතු අවයව ප්‍රමාණය ඇවිත් සමානයි 40යි 35යි කියන්නේ 75යි. 75න් අනේ 60ක් අඩු කරොත් ඒවි අපිට 15ක් කියනවා.
ඔව් සතුටුදායකයි අයමි හොඳයි. අනුජ අරගෙන තියෙනවා. හරි වාශි මොකද හරිද? ස්වාංශි ඔව් අරගෙන තියෙනවා. බවන්ත හොඳයි. පිනිදු මං හිතනවා හරියට කියලා. කෞෂාන් ඔව් ජිත්මි හරි හොඳයි. හර්ෂණී හරි හොඳයි. බුලසිංහල හරි වැඩේ හරි කියලා දෙනවා. තේම මොකක්ද ඒක වැරදෙන විදියක් නෙමෙයි නේද? අද අලුතෙන්ම සම්බන්ධ වෙන කෙනා මොකක්ද කරලා දන්නේ නැහැ. ආලෝක ඔලක් නෑ. ජනන්ගේ ඒක හරියයි. නෙදුක දිව්‍යයක හරි ඔලක් නෑ. දෙව්මිනි ලක්ෂ්මී ඒක හරියයි කියලා මම හිතනවා. ශෂ්මිත හරි. කුසලී හොඳයි. වැඩේ කළා තියෙනවා. හරි. මෙත්නි මොකක්ද හරිද? රත්නායක දෙව්ෂාද් ඔලක් නෑනේ. ප්‍රමිත් විහංග භාග්‍යවන්ත කළා කියලා මම හිතනවා. හරි කර්ම දෝෂ ඵල දීලා තියෙනවා ලක්ෂණ මට හිතන විදියට. ඔව් හොඳයි. ලකුණු 3ක් හම්බ වෙනවා සම්පූර්ණ කාරණේ හරිනම් හරි දා ගන්නට වැරදින රතු පෑනෙම හරි ගස්ස ගන්නට. මෙතනට වෙනකම් වැඩි හරිනම් ලකුණු 3යි. පිළිතුර විතරක් වැරදි සූත්‍රයේ විතරක් තියෙනවා නම් ලකුණු 2ක් තියෙනවා. සූත්‍රේ නිවැරදිව ලියලා තියෙනවද බලන්න. ඒ කාරණාවලට අදාළව ඔන්න පළවෙනි කොටස ඒ කොටසට අදාළව ඔයාලට පුළුවන් ලකුණු 3ක් එකතු කරගන්න. අයින් ඒක කියවුණක් නැහැ. ඒක හරි මම හිතන්නේ. හොඳයි මම යනවා B කොටස බලන්න එහෙමනම්. B කොටස අපිට වෙන්ගුප් සටහනක් අඳින්නලු. අපිට කියනවා මෙන්න මෙහෙම කාරණයක්. උපන්දින සාදයක් සඳහා සහභාගී වූ ළමයි 50 අතරින් 28ක් අතුරුපස ඩෙසර්ට් එකට අරන් තියනවලු අයිස්ක්‍රීම්. 15ක් අරන් තියනවලු පළතුරු. මෙන්න මෙතන වැදගත්ම කාරණයක් කියනවා. පළතුරු අනුභව කළ සියලු දෙනාම අන්න වැදගත් කාරණයක්. සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කළහ. ඔකේ ව්‍යංගයක් තියෙනවා. ඕකේ නොකිය කියන දෙයක් තියෙනවා. මොකක්ද අනේ නොකිය කියන දේ ඕකේ? පළතුරු අනුභව කරපු සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කළහ. අපි කතා කරමු ඒක ගැන. මොකක්ද ඔතන ওই නොකිය කියන කතාව? ඔව්. අන්න හරි. දෙව්ෂාට වැඩේ පැහැදිලි වුණා. ඔව්. තේමටත් යම් ප්‍රමාණයකට හරි. දෙව්ෂාත් මට හරිම උත්තරේ කිව්වා. ඔව්. දුල්මිනිත් මට කියන කතාව හරි. හැබැයි දෙව්ෂාත් මට හරිම කතාව කිව්වා. ගොඩක් කට්ටිය කියනවා උපකුලක අවස්ථාවක් තියෙනවා කියලා. හොඳයි. ඒක හරි. හැබැයි දෙව්ෂාත් ගැතින් හොඳ කාරණයක් කියවනවා. ඕක ඇතුලේ තියෙන වැදගත්ම කොටස තේරලා තියෙනවා. ඒක තමයි වැදගත්ම කාරණේ මේක ඇතුලේ මට තේරුම් ගන්න ඕන. ඔව් දුල්විනි ඔක්කොමල කියන කාරණේ හරි. ඔක්කොමල කියනවා මේක උපකුලක අවස්ථාවක්. ඕගොල්ලෝ ඒක තේරෙනවා. ඕගලන්ට ඒක දන්නවා. ඒක හරි. හැබැයි ඕගොල්ලෝ කවුරුත් හිතුවද මෙන්න මේ කාරණේ? ඔයගොල්ලෝ කියන කතාව හරි. උපකුලක අවස්ථාවක් මහා එකාගේ බඩ ඇතුලේ තව පැටියෙක් ඉන්නවා. ඒක තමයි. ඒක හරි. උපකුලක අවස්ථාවක් තියෙනවා. මෙන්න මේක ඔළුවට ආවද බලන්නකෝ. ඔය පේලිය කියවද්දි මෙන්න මේ කාරණේ ඔළුවට ආවද බලන්නකෝ. වෙන මොකුත් හිතන්න එපා. දැන් මම මේ කියන දේ විතරක් හිතන්නකෝ. පළතුරු අනුභව කළ සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කළහ. පළතුරු අනුභව කළ සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කළහ. අන්න හරි. මොකද්ද දන්නවද ඔළුවට යන්න ඕන දේ? පළතුරු පමණක් කාපු කී දෙනෙක් ඉන්නවා? ඔය පේලිය කියවද්දී ඔයගලන්ගේ ඔළුවට එන්න ඕනේ පළතුරු පමණක් කාපු කී දෙනෙක් ඉන්නවා? අන්න ඒක තමයි ඔයගලන්ගේ ඔළුවට එන්න ඕන දේ. ඔකේ ව්‍යංගය කියලා කිව්වේ මම අන්න ඒකයි. නොකිය කියන දෙයක් ඕකේ තියෙනවා. අන්න ඒක ඔහෙලට හිතෙන්න ඕනේ. රමිත් නෑ. හොඳට හිතන්න. පළතුරු විතරක් කාපු කී දෙනෙක් ඉන්නවද? හොඳට හිතන්න. අන්න අයිමිට තේරුණා වැඩේ. තේමට වැඩේ තේරුණා. අන්න ඒක තමයි ඇඟට එන්න ඕන දේ. අන්න හරි. තිසලි හොඳයි. සතුටුදායකයි තේරලා තියෙනවා වැඩේ.
ගොඩක් සතුටුදායකයි. සයුරි ආපහු හිතන්න සයුරි මං කියන එක ආපහු හිතන්න. රමිත් තාම හිතුවේ නෑ ඒක. ආපහු හිතන්න නෑ වියඟ හිතන්න ආපහු සැරයක්. පළතුරු අනුභව කළ සියලු දෙනාම හොඳට හිතන්න දැන් ගොඩක් දුරට හිතනවා. මේ හරි සිම්පල් එකක් තියෙන්නේ. කට්ටිය ගොඩක් දුර හිතනවා. ඒ නිසායි පැටලෙන්නේ. පළතුරු අනුභව කළ සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කළහ. මෙන්න මේක තේරුම් යන්න ඕනේ. පළතුරු අනුභව කළ සියලු දෙනාම අයිස්ක්‍රීම්ද අනුභව කළහ. මං ඇහුවේ ඔයාලගෙන් ඒකේ තේරුම පළතුරු පමණක් කාපු පළතුරු විතරක් කාපු කී දෙනෙක් ඉන්නවද කියලා. අන්න දැන් මෙතකොට තේරුණා වැඩි. ඔව් විහෙඟට ඔන්න දැන් වැඩේ තේරුණා. ඔව් උදාරිට වැඩේ පැහැදිලි වුණා. රාමිත් තාම හිතුවේ නැහැ. පළතුරු විතරක් කාපු කී දෙනෙක් ඉන්නවද? ඔව් පළතුරු විතරක් කාපු. අන්න බවන්තර දැන් තේරුණා. අන්න මෙත් පිට දැන් තේරුණා. නංගිත් උදව් කරාද දන්නේ නැහැ මෙත් පිට හැබැයි. ඔතන සිංහල ප්‍රශ්නයක් තියෙන. මෙතන තියෙන්නේ ගණන් ප්‍රශ්නයක් නෙවෙයි. සිංහල ප්‍රශ්නයක්. සිංහල තේරෙන්නේ නැති එක තමයි අවුල තියෙන්නේ ඔතන තියෙන්නේ. වෙන මොකුත් නෙවෙයි. ඔතන ගණන් ඇති දෙයක් නෙවෙයි. ඔතන සිංහල තියෙන්නේ. ඒක තමයි රමිත් අවුල ඔතන තියෙන්නේ. පළතුරු අනුභව කරපු සියලු දෙනාම පළතුරු කාපු ඔක්කොමල්ලා අයිස්ක්‍රීම් උත් කාලා. ඕක තේරිලා නැහැ නේ තාම. පළතුරු අනුභව කරපු සියලු දෙනාම අයිස්ක්‍රීම් කාලා. ඒ කියන්නේ පළතුරු කාපු 10 දෙනෙක් නිකමට හිතන්න හිටියා කියලා. ඒ 10 දෙනාම අයිස්ක්‍රීම් උත් කාලා. අනේ දැන් හිතන්නකෝ. තාමත් හිතෙන්නේ නැද්ද? අන්න දැන් පේනතර තේරුණා. ශෂ්මිත නැහැ. ඔව් අයිමිට වැඩේ තේරුණා. හොඳයි. අවුෂාන්ට තාම නැහැ. මට අදහසක් දුන්නේ නැහැ. පළතුරු කන හැමෝම අනේ අයිස්ක්‍රීම් කනවා. හරිද? එතකොට පළතුරු විතරක් කාපු මොකෙක්වත් ඉන්න පුළුවන්ද? ඇයි ඔක තේරෙන්නේ නැත්තේ? අනේ පළතුරු විතරක් කාපු කවුරු හරි බිනූප ඉන්න පුළුවන්ද? ඇයි අනේ පළතුරු කාපු ඔක්කොමල්ලා අයිස්ක්‍රීම් උත් කාලලුනේ. එතකොට ඉතින් කොහෙද පළතුරු විතරක් කාපුන් ඉන්නේ? තේරුන්නේ නැද්ද තාම? පළතුරු කාපු ඔක්කොමල්ලා අයිස්ක්‍රීම් කාලා. එතකොට පළතුරු විතරක් කාපුන් ඉන්න පුළුවන්ද? බැහැ නේද? එහෙනම් කීයද එන්න ඕනේ? 0. අන්න ඔය ව්‍යංගය ඔයාලට තේරෙන්න ඕනේ. අන්න එතනින් තමයි ගාන හිතන්න පටන් ගන්නෙ. දැන් දුල්මිනි තේම ඔයගොල්ලෝ කිව්ව කතාව හරි. මහේකාගේ බඩ ඇතුලේ පැටියෙක් ඉන්න අවස්ථාව. මේක කුකුලක අවස්ථාවක්. ඒක හරි. හැබැයි ඒත් එක්කම ඔළුවට යන්න ඕනේ. මේ කිව්ව කතාවේ තේරුම ඇත්තටම කියලා තියෙන්නේ පළතුරු විතරක් අනුභව කරපු කවුරුත් නැහැ කියන එක. හරිද? ආවද ඔළුවට අදහසක්? ඒක ඔළුවට ගන්න. පළතුරු විතරක් කාපු කවුරුත් නැහැ. රමිට දැන් තේරුණාද? පළතුරු විතරක්ම කාපු කවුරුත්ම නැහැ. ඇයි? පළතුරු කන ඔක්කොමල්ලා අයිස්ක්‍රීම් කනවා. පළතුරු කන ඔක්කොමල්ලා ශෂ්මිත අයිස්ක්‍රීම් කනවා. ඒ කියන්නේ පළතුරු කන එක අනිවාර්යෙන් අයිස්ක්‍රීම් උත් කාලා. ඒතර පළතුරු විතරක් කාපු මොකෙක්වත් නැත. ඒක තමයි ඕකේ තේරුම් ගන්න ඕන දේ. හරි. මේක තමයි ඕකේ අපි තේරුම් ගන්න ඕන දේ. හරි හිතන්න මම ඊට කලිනුත් කුලක පාඩම 9 වසරේ කියලා දෙද්දී ඔයාලට කිව්වා මෙන්න මෙහෙම දෙයක්. කවුරු හරි ඇවිල්ලා රමිත් හිතන්නකෝ. රමිත්ගෙන් කවුරු හරි ඇවිල්ලා අහනවලු ඔයා මට කැමතිද කියලා. හරි අපි හිතමුකෝ එහෙම ඇහුවා කියලා. හරිද රමිත්? එතකොට රමිත් කියනවලු මගේ අකමැත්තක් නැහැ කියලා. කවුරු හරි කෙනෙක් ඇවිල්ලා රමිත්ගෙන් ඇහුවොත් ඔයා මට කැමතිද කියලා. මම ඔයාට කැමතියි කියලා කියනවා. හරි රමිට කැමතියි කියලා කියනවා. රමිත් කියනවලු මගේ අකමැත්තක් නැහැ. ඔයා මට කැමතිද කියලා ඇහුවොත් මගේ අකමැත්තක් නැහැ කියනවා. එතකොට රමිත් මොකද්ද කියලා තියෙන්නේ? මගේ අකමැත්තක් නැහැ කියලා. හරි රමිත්ගෙන් ඇහුවොත් මට කැමතිද කියලා. රමිත් කියනවලු මගේ අකමැත්තක් නැහැ. එතකොට රමිත් කියලා තියෙන්නේ කැමති නැහැ කියලා නේද? ඔව් එහෙමද කියලා තියෙනවා. රමිත් කියලා තියෙන්නේ කැමති නැහැ කියලා දෙයක්. එහෙනම් අකමැත්තක් තමයි නැත්තේ.
අකමැත්තක් නැහැයි කියලා තියෙන්නේ. පිළිදු හොඳට හිතන්න. අකමැත්තක් තමයි නැත්තේ. එහෙනම් මොකද්ද තියෙන්නේ? ඒක තමයි උඹලට තේරෙන්නේ නැති. උඹලට සිංහල බෑ. ඔක්කොම තේරෙනවා සිංහල බැරි එක තමයි ප්‍රශ්නේ. අකමැත්ත නැත. එහෙනම් ඇත්තේ මොකක්ද? අකමැත්තක් නැත. එහෙනම් ඇත්තේ මොකක්ද? තියෙන්න ඕනේ මොකක්ද? කැමැත්ත නේද? එතකොට අකමැත්තක් නැහැ කියන්නේ ඒ කියන්නේ මිනිහට තියෙන්නේ මොකක්ද? කැමැත්තක් තියෙනවා. ඒතර ඔයගොල්ලෝ හිතනවා නෑ ඒ කියලා තියෙන්නේ මේ කැමැතිත් නෑ අකමැතිත් නෑ අන්න එහෙම නැහැ. ඔකේ වියංගේ ඇවිල්ලා කැමැති කියන. තේරුන්නේ නෑ නේද? හොඳට හිතන්න කල්පනා කරලා. අන්න ඒක තමයි උතනක් තියෙන්නේ. හරිද? සිංහල තමයි වැදගත් වෙන්නේ කුලක පාඩම සම්භාවිතා පාඩම දෙකේදී. කියන දේ තේරෙන්න එපයි ඔක්කොටම කලින්. හරිද? ජීවිතේ ඔක කවදාරි දවසක වැදගත් වෙයි. හරියට කියන දේ තේරුම් ගන්න එපා. ඔය ප්‍රශ්න පටන් ගන්න තැන දෙව්ෂා දුන්න උතන. සියලුම ප්‍රශ්න පටන් ගන්න කියන එක තේරෙන්නේ නැති වුණොත් තමයි. හරි රණ්ඩු, ගෙවල් වල ප්‍රශ්න ඔක්කොම පටන් ගන්න ඔන්න උතනේ. ඇයි දෙන්නට දෙන්න කියන එක තේරෙන්නේ නැහැ. හරිද? ගෑණි කියන එක මිනිහට තේරෙන්නේ නැහැ. මිනිහා කියන එක ගෑණිට තේරෙන්නේ. ඔන්න ඕකනේ ප්‍රශ්නේ. හරි ඔන්න ඔතනදී තමයි සංවාදයේ පටන් ගන්න. ඉතින් ළමයි ඉතින් කුලක පාඩම හොඳට ඉගෙන ගන්න එක අනාගතේ කවදා හරි දවසක වැදගත් වෙනවා. ඒ නිසා හොඳට හිතට අරගෙන ඕවා ටික හොඳට ඉගෙන ගන්න. හරිද? දැන් ළමිට තේරෙනවා මං හිතන්නේ හොඳට. හරි අපි යමුකෝ බලන්න ඊළඟ කාරණේ. හරි එහෙමනම් පළවෙනි දේ ඔළුවට යන්න ඕනේ එහෙමනම් කුලකයක් තුල කුලකයක්. හරි උපකුලක අවස්ථාවක් තමයි මේක තියෙන්නේ කියන එක. හරි ඒත් එක්කම තේරුම් ගන්න ඕන කාරණේ පළතුරු විතරක් ආපු කවුරුත්ම නැහැ කියන එක. හරි පළතුරු විතරක් ආපු එකෙක්වත් නැහැ කියන එක. මොකද පළතුරු කන ඔක්කොමල්ලා අනිවාර්යයෙන්ම අයිස්ක්‍රීම් උත් කාලා තියෙනවා. එහෙනම් උපකුලක අවස්ථා දෙකක් කුලක දෙකක් තියෙනවා. උපකුලක අවස්ථා දෙකක් තියෙනවා. කොහොමද ඉතින් මොකද ඇඳගන්නේ? එහෙනම් මට කියන්නකෝ මහ එකාගේ බඩ ඇතුලේ පැටියෙක් ඉන්න බෑ. දැන් කවුද මේකේ මහ එකා? කවුද මේකේ එතකොට පැටිය වෙන්නේ? ඕකනේ දැන් කල්පනා කරන්න ඕනේ අපි. කවුද මහ එක්කෙනා කවුද පැටියා කියන එක. හරි අපි තොරතුරු ගත්තොත් සර්වත්‍ර කුලකයේ අපි ඍජුකෝණාංශය තුලින් ලකුණු කරා. එතකොට ඔය කියන සාදයට ආවලු ළමයි 50ක්. එහෙනම් සර්වත්‍ර කුලකයේ තුල 50 දෙනෙක්ව නිරූපණය වෙන්න ඕනේ. ඒක සර්වත්‍ර කුලකයේ මාජින් එකෙන් දැම්මා. ඒත් එක්කම කවුද ලොකු එක්කෙනා කවුද ඒක ඇතුලේ ඉන්න පැටියා වෙන්නේ? ලොකු එක්කෙනා වෙන්නේ කවුද කියන්නකෝ ඉස්සෙල්ලාම පුළුවන් නම් ලොකු එක්කෙනා ඇවිල්ලා ඔව් එයා ඇවිල්ලා අයිස්ක්‍රීම්. ඔයගොල්ලෝ කියන කාරණේ හරි. එයා ඇවිල්ලා අයිස්ක්‍රීම්. එහෙම නේද වෙනවක? ඒක ඇවිල්ලා අයිස්ක්‍රීම්. එතකොට ඒක ඇතුලේ ඉන්න පැටියා කවුද මේක ඇතුලේ? එයා තමයි පළතුරු. ඔව් එයා ඇවිල්ලා පළතුරු. එහෙනම් පළතුරු කෑ අය. මේ අයිස්ක්‍රීම් කෑ අය. හරිනේ. ඕක තමයි කතන්දරේ. හරි. එහෙමනම් තොරතුරු ටික ලකුණු කරගත්තා. එහෙමනම් ගමු 28 දෙනෙක් අතුරුපස සඳහා අයිස්ක්‍රීම් කාලා තියෙනවා. එහෙනම් මේ 28 කොතනටද යන්න ඕනි? අයිස්ක්‍රීම් එකේ මාජින් එක. අයිස්ක්‍රීම් මාජින් එකේ 28ක් ඉන්නවා. මොකද කෙලින්ම දාන්න විදියක් නැහැ. අයිස්ක්‍රීම් විතරක් කෑවා කියලා අපිට කියන්නේ අයිස්ක්‍රීම් කාපු අය. ඒ කියන්නේ අයිස්ක්‍රීම් රවුම ඇතුලේ 28ක් ඉන්නවා. ඒත් එක්කම පළතුරු අනුභව කරපු කී දෙනෙක් ඉඳලා තියෙනවද? 15ක් ඉඳලා තියෙනවා. එහෙනම් ඒක කෙලින්ම පළතුරු රවුම ඇතුළට යන්න පුළුවන්. මොකද පළතුරු රවුම කොටස් වලට වෙන් වෙලා නැහැ. ඔන්න එහෙමනම් පළතුරු ටික. එතන ඉන්නවා 15 දෙනෙක්. හරිනේ. එහෙමනම් අපේ ළමයි අපිට කියන්න පුළුවන් කමක් තියෙන්න ඕනේ. එහෙමනම් මෙන්න මේ වටේ ටිකේ මෙන්න මේ අයිස්ක්‍රීම් පමණක් ටිකේ කී දෙනෙක් ඉන්න ඕනේද කියලා. ඇයිද ළමයි අයිස්ක්‍රීම් රවුම ඇතුලේ 28ක් ඉන්න එපේ. එහෙනම් මේ ටිකේ ඉන්න ඕනේ කී දෙනෙක්ද? ඔව් ඔයාලා කියනවා හරි. ඒ ටිකේ ඉන්න ඕනේ 13ක්. ඇයි? 15යි 13යි එකතු වුණොත් තමයි මුළු ප්‍රමාණය 28ක් වෙන්නේ. ඒකත් හරි. ඔක්කොම හරිද නැහැ. දැන් අපි වටේ ටික බලන්න ඕනේ. ඒ කියන්නේ මේ අයිස්ක්‍රීම් රවුමෙන් එළියේ. ඒ කියන්නේ අයිස්ක්‍රීම් කන්නේ නැති කට්ටිය. කී දෙනෙක් ඉන්නවද? ඔක්කොම 50ක් වෙන්න එපා යන්නේ. මේ ටිකේ ඉන්නව 28ක්. මේ දෙකේ ඉන්නව 28ක් ඔක්කොම. එහෙනම් එළියේ ඉන්න ඕනේ කී දෙනෙක්ද? ඔව් 7 දෙනෙක් නම් නෙවෙයි පුතේ ඉතින්. කී දෙනෙක්ද? 22ක් ඉන්න ඕනේ. අන්න හරි 22ක්. ගොඩක් කට්ටිය අර මාජින් එකත් එකතු කරනවා. ඒක තමයි වරදිය. මාජින් එක එකතු කරන්නේ මේ 28 කියන්නේ මේ 13යි 15යි එකතු. එතකොට මේ අයිස්ක්‍රීම් කියන මුළු රවුම ඇතුලේ ඔක්කොම 28ක්. ඉතින් ඔක්කොම ළමයි 50ක් ඉන්න නම් ඉතිරි මදිපාඩුව වෙන්නේ කොච්චරක්ද? 22ක් වෙන්න ඕනේ. එහෙම නේද රමිත්?
එහෙනම් ඒ ටිකේ ඉන්න ඕනේ 22ක්. හරිද විහඟ? එළිය ඉන්න ඕනේ එතකොට 22ක්. ඔන්න අදාළ වෙන් රූප සටහන. ඔන්න රෝමාංක 1ට අදාළ පිළිතුර එහෙමයි. ඒක නේද උත්තරේ? ඔන්න පළවෙනි කතන්දරය. මේ ටික හරියට ලකුණු වෙලා තියෙනවා නම් ලකුණු 3ක් ඕගොල්ලන්ගේ වෙන් රූප සටහනට ලැබෙනවා. අදාළ කාරණා හරිනම් ඒ කියන්නේ මේ ප්‍රදේශ තුනටයි මේ ලකුණු 3 හම්බ වෙන්නේ. මෙන්න මේ ප්‍රදේශයටයි 15 ලකුණු කරනවටයි 22 ලකුණු කරනවා. මේ කොටස් තුනට තමයි ලකුණු 3 වෙන් වෙන්නේ. රෝමාංක 2 අහනවා අපෙන් අයිස්ක්‍රීම් පමණක් ආපු කට්ටිය කී දෙනෙක් ඉන්නවද? එහෙනම් අයිස්ක්‍රීම් පමණක් ආපු. ඉතින් අනේ අයිස්ක්‍රීම් පමණක් ආපු කී දෙනෙක් ඉන්නවද? ඒකත් බිඳුවද නේ? අයිස්ක්‍රීම් පමණක් ආපු උන් ඉන්නවා. පළතුරු පමණක් ආපු උන් තමයි කවුරුත් නැහැ. අන්න හරි. එහෙනම් අයිස්ක්‍රීම් පමණක් ආපු 13යි. රෝමාංක 4 අයිස්ක්‍රීම් අනුභව නොකරපු සියලු දෙනා පුඩින් අනුභව කළේ නම් පුඩින් අනුභව කරන්නේ කී දෙනෙක්? ඒ කියන්නේ මේ අයිස්ක්‍රීම් රවුමට අත තියන්න එපා. අයිස්ක්‍රීම් කන උන් නෙවෙයි. අයිස්ක්‍රීම් කන්නේ නැති උන් ටික. ඒ කියන්නේ මේ 15 දෙනා. දැන් කට්ටිය කල්පනා කරනවා මේ කියන්නේ මේ 15 දෙනා ගැන. එහෙමද? මේ 15 දෙනා ගැනද අදහස් කරන්නේ? නෑ. ඒ 15 දෙනා අනිවාර්යෙන්ම අයිස්ක්‍රීම් කාලා. ඉතින් අයිස්ක්‍රීම්ගේ බඩ ඇතුලේ නේ ආයි. ඒතර අයිස්ක්‍රීම් කාලා අනිවාර්යෙන්. අයිස්ක්‍රීම් කාපු නැති කට්ටිය කියන්නේ කවුරු ගැනද අනේ? අර එළි ඉන්න සෙට් එක ගැන. අන්න හරි. එහෙනම් කීයක් ඉන්නවද? 22ක් ඉන්න ඕන. හරි නේද? හරි. එහෙනම් ඒ ටික තමයි පොඩින් කාලා තියෙන්නේ. රෝමාංක 5 දී අපෙන් අහනවා පළතුරු අනුභව කරපු පිරිස A ලෙසද අයිස්ක්‍රීම් කාපු පිරිස B ලෙසද ගෙන අපෙන් අහනවා අයිස්ක්‍රීම් පමණක් අනුභව කරපු පිරිසද ඇතුළත් කුලකය A හා B මගින් කුලක අංකණයෙන් දක්වන්නලු. ඒ කියන්නේ ළමයි අපිට මේ පෙන්눔 කරන්න කියන්නේ මේ අයිස්ක්‍රීම් පමණක් මෙන්න මේ ටික. අයිස්ක්‍රීම් පමණක් ආපු ටික ගැන තමයි මේ කුලක අංකණයෙන් පෙන්눔 කරන්න කියන්නේ. මෙන්න මේ ටික. මේ 13 ඉන්නේ. ඒ ටික තමයි කුලක අංකණයෙන් පෙන්වන්න කියන්නේ. ඉතින් එතන ඉන්නේ කවුද? A කියන කුලකෙට අයිති නෑ. Aට අදාළ නෑ. නේද? A කියන කුලකෙට අයිති නෑ. ඒ කියන්නේ A dash. නමුත් B කියන කුලකෙට අයිති. එහෙනම් Aට අදාළ නොවන නමුත් Bට අදාළ වන B කියන කුලකෙට අයිති A කියන කුලකෙට අයිති නම් නැත. මෙන්න අදාළ ප්‍රදේශය කුලක අංකණය. ඕකම අපිට ඕන නම් අනිත් පැත්ත ගහලා ලියන්නත් පුළුවන්. Bට අදාළ වන නමුත් Aට අදාළ නොවන. ඕක අනිත් පැත්තට ඔහොම ලියලා තිබ්බත් වැරද්දක් නැහැ. ඔව් අයින් කියන කාරණේ හරි. ඔන්න පිළිතුර. ලකුණු ලැබීම මේ විදියට 13 හොයා ගන්නවට එක ලකුණක්. මෙතනට එක ලකුණක්. මේක හෝ මේක පිළිතුරු දෙකෙන් එකක් තියෙන පුළුවන් ලකුණු දෙකක්. දෙකම තියෙන්න ඕනේ නැහැ. දෙකෙන් එකක්. ඔන්න පළවෙනි සාකච්ඡාව අද දවසේ අපේ. පළවෙනි ප්‍රශ්න. අඩුපාඩු තියෙද බලන්න ගොල්මිනි මොකක් හරි වැරදි කතාවක් කරලාද? එහෙම. දෙව්ෂාත් හොඳයි. සතුටුදායකයි. ඔන්න පළවෙනි කාරණේ මෙතුක හොඳයි. very good. ලකුණු 10ම තියෙන කට්ටිය ඉන්නවා. අයිනේ. හොඳයි. ගොල්මිනි හරි. තේම හරි. කෞෂාන් ගුණතිලක මොකෝ තත්ත්වේ? කුලසිංහල හොඳයි. සයුරි අපරාධේ. ස්වංශි හොඳයි. බෑ මේක තමයි ස්වංශි අඳින්න පුළුවන් ක්‍රමය. අනිත් විදියට අඳින්න එපා. ලකුණු ලැබෙන්නේ නැහැ. හොඳයි. වාශි සතුටුදායකයි. හරි. රත්නායක හොඳයි. තිසලි හොඳයි. මම හිතනවා තිසලි තනිව කරන්නේ නැති ගෙදර අක්කලා අයියලා ඇති සමහරක් විට නේද? ඒකට යාළුවගේ උදව් සමහරක් විට ලැබෙන්නේ නැති. එහෙම වෙලා නැතුව ඇති කියලා මම හිතනවා. දිව්‍ය මොකද තත්ත්වය හරිද? ප්‍රමුඛයල්ද? හොඳයි වැඩේ හරි. යුතාර මොකද තත්ත්වේ? හරිද වැඩේ? උදාරි එහෙමද සඳුනේ? හොඳයි. හරි. එහෙනම් හරි. අපි යමු බලන්න ප්‍රශ්න දෙකට හරිද? බුලසිංහල හරිනේ වැඩි අපොන්. හරි. දෙව්මිනි හොඳයි. ආලෝක මොකද රිත්මක
නින්ද ගිහිල්ලා දන්නේ ජිත්නි හරි අනිත් දැන් වැඩේ පැහැදිලි වෙන ප්‍රතිසිද්ධිය කියලා හරි උදාරි හොඳයි අසාර මොකදත් හරිද කරාබ අනුෂ්ක හොඳයි ඔන්න එහෙනම් මම යනවා ප්‍රශ්න දෙකට හරි ප්‍රශ්න දෙක ඇවිල්ලා අපිට පළවෙනි කොටසේ ලැබෙන ව්‍යුහගත රචනා ප්‍රශ්න හරි අපි මුලින් කතා කරපු එක පළවෙනි කොටසේදී අපිට ලැබෙන්න පුළුවන් ව්‍යුහගත රචනා ප්‍රශ්නයක් ලකුණු 10 ප්‍රශ්නයක්. ඔයගලන්ට මම පේපර් එක හඳුන්වලා දීලා තියෙනවා කොයි වගේද ඕලෙන් පේපර් එක එන්නේ. මේ විදිහට තමයි 10 11 අවුරුදු දෙකේදී අපේ විභාග සූදානම් වෙන්නේ. හරි ඒ විදිහට ව්‍යුහගත රචනා ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න පහක් එනවා. ඒකෙන් දෙවෙනි එක තමයි ඔන්න අපිට ගන්න පුළුවන් මෙන්න මේ වටප්‍රස්ථාර ගැටලුව. පහෙන් අනිවාර්යෙන් වටප්‍රස්ථාරයක් ඔයගලන්ට තියෙනවා. හරි එහෙමනම් ඉතින් බලමු මොකද්ද මේ කියන්නේ රෝමාංක 1 අපේ සමානුපාත පාඩමත් අපිට මේක කරද්දී උදව් කරાવી රෝමාංක 1 නිල් වර්ණයට අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය කොච්චරද හරි ඒ කියන්නේ මේ යා කියන්නේ 2x කියන්නේ අපිට දීලා තියෙනවා සම්බන්ධයක් පිළියෙල කරන්න අපිට පුළුවන් ඕනෑම ලක්ෂයක් වටා පීටි කෝණ සියල්ලේම එකතු කීයක් වෙනවද අංශක 360 එහෙමනම් x කියන කෝණයත් 2x කියන කෝණයත් ඒත් එක්කම අංශක 45ත් ඒත් එක්කම අංශක 63ත් ඒත් එක්කම අංශක 90ත් ඔය කියන කෝණ සියල්ලේම එකතුව ඇවිල්ලා සමාන වෙන්න ඕනේ අංශක 360කට ඕකනේ සම්බන්ධය. ඔව් ඕක තමයි සම්බන්ධය. ඔතනින් අපිට බලන්න පුළුවන් x වෙන. මම හිතන්නේ බිඳුව අවුලක් කරගෙන වගේ. මෙතුව අවුලක් කරගෙන වගේ. x එකතු කිරීම 3x කියන්නේ 2x කියන්නේ 3x. මේ ටික එකතු කරොත් අපිට එන්න ඕනේ හරි. මෙතුව කියනවා හරි. හොඳයි. හරි මෙතුව කිව්ව පිළිතුර වෙන්නේ නැතිනේ. හරි. මේ තුන් දෙනා එකතු කරාම 150යි 198ක් වෙනවානේ. සමාන අංශක 360යි. මෙතනින් 3x තනි කරමු ධන 198 එහා පැත්තට යවමු නම කැත වෙනවා කියලා දීලා තියෙන්නේ මම. ඒක ඍණ 198ක් වෙනවා. එහෙමනම් 3x සමානයි අංශක 100 200 නේ අංශක කීයක් වෙනවද 200යි 162ක්. එහෙමනම් x තනි කරන්න දෙපැත්තම 3ෙන් බෙදමු. එහෙමනම් x සමානයි අංශක 54යි. හැබැයි x නෙවෙයි අපේ පිළිතුර වෙන්නේ නේද? x කියන්නේ රෝස. එහෙනම් නිල් වලට අදාළ කෝණය කියන්නේ ඒ වගේ දෙගුණයක්. ඒ කිව්වේ 2x. එහෙනම් 54 ඒව දෙකක්. ඒ කියන්නේ ඉතින් අංශක 108ක්. ඔව්. ඔයාලා කියන කතන්දරේ හරි. 108ක් තමයි. ඔන්න රෝමාංක 1ට අදාළ පිළිතුර. ඔන්න රෝමාංක 1ට අදාළ පිළිතුර. පළවෙනි කතන්දරේ හරිද බලන්න. ලකුණු දෙකක් තියෙවි පළවෙනි කාරණේ හරිද. ඊපාර හරි. රෝමාංක 2 කහ වර්ණයේ සඳහා කැමති. ඔන්න දැන් අපේ සමානුපාත පාඩමයි අපි උදව්වට ගන්නෙ. ඔන්න බලන්න මම ඒ ගාන කරන විදිය. එතකොට මේකේ වෙනස් වෙන රාශි දෙක වෙන්නේ මොකක්ද? අදාළ සිසුන් ප්‍රමාණයත් ඊට අදාළ කෝණය. එහෙනම් මම මේකේ සම්බන්ධය ලියා ගන්නවා කෝණය සහ සිසුන් ගණන. ඕකනේ හැමදාම කරන්නේ අපි. එහෙනම් අපිට දීලා තියෙන තොරතුර තමයි කහ වර්ණයේ සඳහා කැමති සිසුන් සංඛ්‍යාව. කහ වර්ණය කියන්නේ අංශක 45ක්. එහෙනම් කෝණය අංශක 45කින් නිරූපණය වෙන්නේ සිසුන් කී දෙනාලුද? 5 දෙනාලු. අහන්නේ මුළු සිසුන් ප්‍රමාණය කොච්චරක් වේවිද කියලා. ඒ කියන්නේ කණ්ඩායමේ හිටපු ඔක්කොමල්ල කොච්චර දෙනෙක්ද? එහෙනම් මුළු කෝණය කියන්නේ අංශක 360ක් මුළු ළමයි ප්‍රමාණය නිරූපණය කරන්නේ අංශක 360කින්. එහෙනම් ඊට අදාළ සිසුන් ප්‍රමාණය කොච්චරද? 45කින් පෙන්වන්නේ 5 දෙනා නම් 360කින් පෙන්වන්නේ කොච්චරද? දන්නේ නැහැ. අපි හිතමු x කියලා. එහෙනම් x හොයන එක තමයි අරමුණ වෙන්නේ. දැන් ඉතින් හොයමුකෝ x.
කෝණය සහ සිසුන් ගණන අතර තියෙන අනුලෝම සම්බන්ධයක් හින්දා අපිට පුළුවන් මේව කරන්න. මේවා අනුලෝම බැවින් අනුලෝම සමානුපාත බැවින් මේක ලියන එක අත්‍යවශ්‍ය නැහැ. ඉතින් අනුලෝම සමානුපාත බැවින් අපිට පුළුවන් ගන්න මේ අනුපාත දෙක අතර හරස් ගුණිතය. ඕක තමයි මම ඔයගලන්ට කියලා දුන්න කෙටි ක්‍රමය. එහෙනම් x ගුණ කරනවා 45ත් එක්ක 360 ගුණ කරනවා 5ත් එක්ක. ඔන්න ඔය විදියට. ඉතින් ඔය කියන ගුණිත දෙකෙන් පස්සේ සමාන කරමු. හරස් ගුණිතයෙන් සමාන කරමු. එහෙනම් 45යි x සමානයි 360 ගුණ කිරීම 5. x තනි කරන්න දෙපැත්තම 45න් බෙදමු. 45 කැපිලා ආවි. මේ පැත්තත් 45න් බෙදුවොත් 45 රචක් කරෙන් 1යි 360ට 8යි. එහෙනම් x සමානයි අපිට ඒවි මුළු සිසුන් ප්‍රමාණයනේ. ඒ කියන්නේ ළමයි කොච්චරක්ද 40ක් කියලා. මෙන්න මුළු ළමයි ගණන. එහෙනම් ඔක්කොම ළමයි කීයක් ඉඳලා තියෙනවද? 40ක් ඉඳලා තියෙනවා. සතුටුදායකයි. ගොඩක් කට්ටිය වැඩේ නිවැරදි වෙලා තියෙනවා. හැබැයි ඉතින් ගොඩක් කට්ටිය මේ විදියට නෙවෙයි ඉතින් කරලා ඇත්තේ. වෙන වෙන ක්‍රම වලින් තමයි කරලා ඇත්තේ. වැරදි නැහැ ඉතින්. හැබැයි ඉතින් මම නැවතත් කියනවා මේ ක්‍රමය ඔළුවේ තියෙනවා නම් ඔයගලන්ට ගොඩාක් ලේසි කියලා. ඒකේ කිසි අවුලක් නැහැ. ඔයගොල්ලෝ වෙන ක්‍රමයකින් අරගෙන ඇති ඉතින් කමක් නැහැ. මේ ක්‍රමයෙන් කරනවා නම් ගොඩක් හොඳයි. පුළුවන් නම් කටුවට දාගන්න පැත්තකින් මේ ක්‍රමය. සමානුපාත ක්‍රමය. හොඳයි කෙනෙකුට සතුටුදායකයි. මේ විදිහට කරලා ඇති කියලා හිතනවා. හොඳයි කියලා සිංහල. හොඳයි කෞෂාන්. හරි. ඔව් අයිනේ මේක පැටලෙන්නේ නැහැ. මොකද මේක අපි තැන් ගොඩකදී පාවිච්චි කරනවා. ප්‍රතිශත පාඩමේදී මේ පාඩමේදී නේද? පොලි ගානේදී වරිපණන් ගණන් වලදී අපි මේක ගොඩක් පිට පාවිච්චි කරනවා. ඒ නිසා සමානුපාත ක්‍රමයට ඔළුව හදාගත්තොත් ගොඩක් වැඩ ඉදිරියේදී පහසු වෙයි. තුන්වෙනි කාරණය දම් වර්ණය සඳහා කැමති සිසුන් ගණන සොයන්න. ඒක මම එහෙමනේ අපි ප්‍රශ්න වෙනස් කරානේ තේමා එහෙම නේද කිව්වේ? දම් වර්ණය සඳහා කැමති සිසුන් ගණන සොයන්න කියලායි කිව්වේ. අනුපාතයක් මොකොත් නෙමෙයි. එහෙමනේ කිව්වේ අපිනේ. ඔව්. එහෙනම් දම් වර්ණය කියලා කියන්නේ කොච්චරක්ද? දම් වර්ණය කියන්නේ අංශක 63ක් නේ. එහෙනම් ඉස්සල වගේම කෝණයයි ඊට අදාළ ළමුන් ප්‍රමාණය. කෝණයයි ඊට අදාළ සිසුන් ප්‍රමාණය එහෙම නැත්නම් ළමුන් ගණන. ඉතින් අනේ කෝණයේ අංශක 45ක් කියන්නේ සිසුන් 5ක්. දම් වර්ණයට අදාළ කෝණයේ අංශක 63ක්. එහෙනම් කෝණයේ 63ක් කියන්නේ සිසුන් කොච්චරද? අපි දන්නේ අපි හිතමු y කියලා. එහෙනම් නැවතත් සමානුපාත මේව හරස් තුනට ගන්න පුළුවන්. 45 ගුණ කිරීම y සමාන කරමු 5 ගුණ කිරීම 63ට. ඔය එන ගුණිත දෙක සමාන කරමු. එහෙමනම් 45යි y සමානයි 5 වරක් 63. දෙපසම 45න් බෙදමු. එහෙමනම් y සමානයි 5 වරක් 1යි 45ට 5 වරක් 9යි. 9 වරක් 1යි 63ට 9 වරක් 7යි. 7 වරක් 1 7යි. එහෙනම් ළමයි කී දෙනෙක් ඉඳලා තියෙනවද දම් වර්ණයට අදාළව? ඔව් ළමයි 7 දෙනෙක් ඉඳලා තියෙනවා. ළමයි 7 දෙනෙක් ඉඳලා තියෙනවා. හරි සතුටුදායකයි. බහුතරයක් ඒ පිළිතුරත් අරගෙන තියෙනවා. එතනටත් තව ලකුණු දෙකක් තියෙනවා ඔන්න. ඔන්න 1 2 3 කොටස්. හරි. හොඳයි. හතරවෙනි කාරණේ. තවත් සිසුන් දෙදෙනෙක් එම පන්තියට අලුතෙන් ළමයි දෙන්නෙක් කියනවා. එහෙනම් දැන් මුළු ළමයි ගණන කීයද? කලින් හිටියනේ ළමයි 40ක් අනේ. අලුතෙන් දෙන්නෙක් ආවනේ. එහෙනම් පන්තියේ ඉන්න දැන් මුළු ළමයි ගාන කීයද? 42යි. ඒක අපිට වැදගත්. හරි දැන් ඔක්කොම ළමයි 42ක් ඉන්නවා. 40ක් නෙවෙයි. අහන්නේ මොකක්ද? දැන් කහ වර්ණයට උන් කියන්නේ දෙන කහ වර්ණය නේද?
දැන් කහ වර්ණයට අයිති. හරි. කැමති ළමයි කී දෙනෙක් ඉන්නවා? දැන් කහ වර්ණයට කැමති ළමයි කී දෙනෙක් ඉන්නවද? මොකද ඔයගලගේ අදහස? කලින් නම් හිටියේ කහ වර්ණයට 5 දෙනයි. දැන් අලුතෙන් දෙන්නෙක් එනවනේ. එතකොට ඔක්කොම කහ වර්ණයට කැමති ළමයි කීයක් ඉන්නවද? දැන් 7 දෙනෙක් ඉන්නවා. එහෙනම් අපේ ප්‍රශ්නේ තමයි ඔය අලුතෙන් ආපු ළමයි දෙන්න එකතු වුණාට පස්සේ ඒ ළමයිව නිරූපණය කරන්න ඕන කේන්ද්‍රික කෝණය කොච්චරද කියන එක. එහෙනම් ළමයි ඉස්සෙල්ලා වගේම සමානුපාත පාරෙන්ම අපි වැඩේ කරගමු. කෝණයයි ඊට අදාළ ළමුන් ප්‍රමාණය. දැන් අපි දන්නවා කණ්ඩායමේ ඔක්කොම ළමයි ගාන 42යි. එහෙනම් මුළු ළමයි 42ක් නිරූපණය කරන්නේ. මුළු ළමයි 42ක් නිරූපණය කරන්නේ අපි අංශක කීයකින්ද? අංශක 360කින්. ඔව් නේද? ළමයි 40 දෙනාම 42ක් නිරූපණය කරන්නේ කෝණේ අංශක 360කින්. හැබැයි දැන් කහ වර්ණයට කැමති ළමයි 7 දෙනයි ඉන්නේ. එහෙනම් ඒ ළමයි 7 දෙනාව නිරූපණය කරන කෝණයේ විශාලත්වය කොච්චරක් වෙයිද? අපි ඉතින් දන්නේ නැහැ. අපි හිතමු ඒ කියන්නේ. එහෙනම් කලින් ගියපු පාරෙම ගියොත් අනුපාත දෙක අතරට හරස් ගුණිතයක් දාලා සමාන කරමු. සමානුපාත අනුලෝම හින්දා. එහෙනම් ඒ ගුණ කිරීම 42 ඇවිත් සමාන කරමු 360 ගුණ කිරීම 7ට. මෙන්න සරලම විදිය. එහෙමනම් 42යි a ඇවිත් සමානයි 360 ගුණ කිරීම 7. එහෙනම් ඒ තනි කරන්න දෙපැත්තම 42න් බෙදමුකෝ. එහෙමනම් ඒ තනි වෙනවා. එහෙනම් අදාළ කෝණය අපිට ලැබෙවි. හතරක් චක්‍රයෙන් 1යි 42ට හතරක් චක්‍රයෙන් 6යි. එහෙනම් 360ට 6න් බෙදුවොත් ළමයි කෝණේ කීයක් කියලා එවිද? අංශක 60ක් කියලා. හිතනවා ඒක නම් අපේ කට්ටිය වරද්දගෙන ඇති. ඔන්න තවත් ලකුණු 3ක්. බලන්න වට ප්‍රස්ථාර ගානේ ලකුණු 10 සම්පූර්ණ වෙලා තියෙනවද කියලා. සම්බෙදිනි හොඳයි. අනුජ හොඳයි. පෙරේ ඇවිල්ලා තියෙනවා. මෙතුප හොඳයි. අනුජ හරි. ගුණ තිලක හරි. දැන් එහෙනම් වට ප්‍රස්ථාර නැතිනම් වෙන්න ඕනේ. ඕනම වට ප්‍රස්ථාරය අපේ කට්ටියට දැන් ගොඩ දා ගන්න පුළුවන් වෙන්න ඕනේ. ඔව් අවසානයේ කැරෙන්න ලකුණු 7ක් ගොඩක් අයට තියෙනවා වගේ. හරි. ඒතර ඔව් අන්තිම කැලේ තමයි අවුල වෙලා තියෙන්නේ දුල්මිනි. හරි. භාෂික පොතත්වේ අවසාන කොටසේ අවුලක් ඇති මං හිතන්නේ. ඒක හොඳයි. ඔව් අන්තිම එක හරි ගස්ස ගන්නකෝ. මම මේ වඩාත් පැහැදිලි කිරීමට තමයි මේ ඔක්කොම ලිව්වේ. මේක ලියන එක අත්‍යවශ්‍ය නොවේයි. මේ ඔක්කොම තමුන්ලට පැහැදිලි වෙන්නයි මම නැවත ලිව්වේ. හරි. හොඳයි. භාෂිකම නම් සතුටුදායකයි. කිසිවක් විසලි අවශ්‍ය නැහැ. අහන්නේ මොකක්ද? පහ වර්ණයේ සඳහා අදාළ කේන්ද්‍රික ඛණ්ඩයේ කෝණය 1යි අහන්නේ. හොඳයි. මෙත්නි සතුටුදායකයි. ඔන්න ඉතින් අපේ දෙවෙනි සාකච්ඡාව. ඔව්. අයිමි මතකයි. අපි මේක කලින් සතියකදී කරා. මේ වගේම ගැටලුවක් කරා. හොඳයි. අයිමි මම හිතනවා අල්ප සම්බන්ධ වෙන්න. නැතුව ඇති කියලා. හොඳයි. සම්බන්ධෙනි සතුටුදායකයි. හරි. අපි යමු දුවන ඊළඟ කාරණේට එක්කනම් ප්‍රශ්න අංක 3. හරි. අපේ තුන්වෙනි කාරණේ අද දවසේ ඒක බීජගණිතයේ කොටස. පළවෙනි කොටස විපද ප්‍රකාශන එක වර්ග අයිතයක්. සුළු කිරීමක් විතරයි පළවෙනි කේලිවාලගෙන් බලාපොරොත්තු වෙන්නේ. බලමු කී දෙනෙක් සුළු කිරීම හරියට කරගෙන ඇද්ද කියලා. x ධන 2හි වර්ගායිතය අඩු කිරීම 3 වාරයක් x ඍණ 2 මුලින්ම වර්ගායිතය ප්‍රසාරණය කරොත් x ධන 2 වර්ගායිතය අපිට පුළුවන් මනෝමය ප්‍රසාරණය කරන්න. පළමු පදේ වෙන්නේ පළමු පදේ වර්ගය, දෙවෙනි පදේ වෙන්නේ මේ දෙන්න ගුණ කරලා ආපහු දෙකෙන් ගුණ කරන්න ඕනේ. එහෙනම් ධන 4යි x 2 වර්ගය ධන 4යි.
මම ඒක ගැන නැවත මතක් කරන්න යන්නේ නැහැ. ඉතින් ඔයගොල්ලෝ දන්නවා ද්විපද ප්‍රකාශනයක වර්ගායිතයක් මනෝමයෙන් සුළු කරන විදිය. ඍණ 3න් වරහන් ඉවත් කරොත් ඍණ 3 වරක් x ඍණ 3යි x ඍණ 3 වරක් ඍණ 2 ධන 6යි. මේක මනෝමයෙන් ගන්න නැතුව දීර්ඝ ලෙස සුළු කරලා ගත්තත් කමක් නැහැ. එහෙනම් මේක තවදුරටත් සුළු කරොත් ධන 4යි ඍණ 3යි සජාතීයයි. එහෙනම් ධන 1යි x ධන 4යි ධන 6යි කියන්නේ ධන 10යි. වෙන කිසිවක් කරන්න නැහැ ළමයි. සුළු කිරීම පමණි. බලන්න වැරදි නේද කියලා. හරි. මොකයි ආයේ එහෙමනම් ඒකේ අවුලක් නැහැනේ. සුළු කිරීම පොඩි වැඩක් තියෙන ඉතින් නේද? සමහරක් විට මෙතන මේ ධන 6 අපේ ළමයි දාලා නැතුව ඇති. මොකද ඍණ 3යි ඍණ 2යි ගුණ කරද්දි ඍණ 6යි කියලා දාලා ඇති. ඒ නිසා වැඩේ විනාශ කරන් ඇති. ඒ වැඩේ හරිනම් ඔන්න ලකුණු 3ක් තියෙනවා. හරි මම කිව්වේ දුල්මිනි මම දන්නවා එකෙක් හරි දානවා කියලා ඔක. අපේ ගුණ තිලකත් මෙතන ධන 6 නෙවෙයි ඍණ 6 දාලා ඇති. මෙත්නි සමහරක් විට මේකට ඍණ 6 දාලා ඇති. තව කවුද අපේ පාෂි ඕක ඍණ 6 දාලා ඇති. ධන 6 නෙවෙයි. හරි එන ගුණ තිලක හොඳයි. හොඳයි ඊළඟ කෑල්ල ඔව් ඒකට මේ ඒකට දෙන්නේ ලකුණු පළවෙනි පියවරම මේ වරද්දලා තියෙනවා. අපෙන් අහනවා මොකක්ද ABCD සමාන්තරාශ්‍රයේ D වල ඉඳලා ඇඳපු ලම්බකයේ DE ඩු මේ කියන DE ඇවිල්ලා AB දිගට වඩා සෙන්ටිමීටර් 3ක් අඩුය. සමාන්තරාශ්‍රයේ වර්ගඵලය 40ක් වෙනවලු. AB දිග x ලෙස ගන්නලු. AB කියන්නේ x ලු. එහෙනම් DE දිග වෙන්න ඕනේ AB දිගට වඩා 3ක් අඩුවෙන්. එහෙනම් x ඍණ 3යි. ඔන්න ඔව ලකුණු කරගත්තද බලන්න. ඔන්න DE දිග වර්ගඵලය අපිට 40යි කියලා දීලා තියෙනවා. එහෙනම් x ඇසුරෙන් වර්ගජ සමීකරණයක් ගොඩනගන්නලු. මුලින්ම එහෙමනම් ඔන්න වර්ග සමීකරණයක් ගොඩනගන්නයි යන්න තියෙන්නේ. ඉතින් අපි දන්නවා සමාන්තර ආශ්‍රයයක් නෙමේක. එහෙනම් සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන්නේ කොහොමද? ආධාරකය ගුණ කිරීම ලම්බ උස. සමාන්තර ආශ්‍රයක වර්ගඵලය හොයන සූත්‍රය ඕක. දැන් එතකොට කට්ටිය කල්පනා කරන ඕන්න දැන් අපේ ළමයි කල්පනා කරනවා මෙයාට අමතක වුණාද කොහෙද? මෙතනට දෙකෙන් එකක් එන්න ඕනනේ. මෙතනට භාගයක් එන්න ඕනනේ. ඔන්න දැන් අපේ කට්ටිය කල්පනා කරනවා. ඔව් නේද? දෙකෙන් එක වතාවක් ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස. එහෙමද? අර භාගයක් එන්නේ මොන වෙලාවටද? අන්න හරි. ඒක එන්නේ ඇවිල්ලා ත්‍රිකෝණික වර්ගඵලය හොයන්නේ භාගයයි ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස තියෙන්නේ ත්‍රිකෝණික වර්ගඵලය හොයන්නේ. සමාන්තර ආශ්‍රිත භාගයක් එන්නේ නැහැ. ආධාරකයේ ගුණ කිරීම ලම්බ උස විතරයි. ඉතින් ආධාරක පාදේ අපි දන්නවා x. ඒත් එක්කම ළමයි අපි දන්නවා ලම්බ උස x ඍණ 3යි. එහෙනම් x ගුණ කිරීම x ඍණ 3 සමානයි ඇත්තටම වර්ගඵලයේ කීයලුද? 40යිලු. එහෙනම් වරහන් ඉවත් කරොත් x ගුණ කිරීම x වල වර්ගය x ගුණ කිරීම ඍණ 3 ඍණ 3යි x. ඔන්න අපේ වර්ග සමීකරණය ආව. ඉතින් අපි කියලා තියෙනවා වර්ග සමීකරණය විසඳීමේදී පළමුව ඔක්කොම පද ටික එක පැත්තකට ගෙනල්ලා බිඳුවට සමාන කරගන්න කියලා එක්පසක්. එහෙනම් මම ධන 40ත් මේ පැත්තට අදින්න 9 කැත වෙනවා මේ පැත්තේදී ඍණ 40යි. එහෙනම් දකුණු පස බිඳුව. මෙතනට වෙනකන් ඔන්න සමීකරණයේ ගොඩනැගීම මෙතනට වෙනකන් ඔයාලා කරලා නම් ඔයාලට තව ලකුණු 3ක් තියෙනවා. සමීකරණයේ ගොඩනැගීම තෙක් හරිනම් ලකුණු 3ක් තියෙනවා. සමීකරණයේ ගොඩනැගීම තෙක්. දැන් ඉතින් ඕක විසඳන්නයි තියෙන්නේ. සමීකරණය විසඳන්නයි තියෙන්නේ. ඉතින් අපි දන්නවා ළමයි ඕනෑම වර්ගජ සමීකරණයක් විසඳද්දී ආරම්භක පියවර සමීකරණයේ එක්පසක් බිඳුවර සමාන කිරීම. ඔන්න දැන් මම ඒක කරගත්තා. දෙවෙනි පියවර සාධක වෙන් කර ගැනීම.
ඉතින් මේක ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක්. ඉතින් අපි දන්නවා ළමයි ත්‍රිපද වර්ගජ ප්‍රකාශනයක සාධක වෙන් කරන්නේ කොහොමද කියලා. මුලින්ම දෙපැත්තේ තියෙන පද දෙක. මෙතන x වර්ග ඉස්සරහා 1, මෙතන තියෙන්නේ ඍණ 40. ඔය ජෝඩුව ಗುಣ කරගත්තා. එහෙනම් එක් වරක් ඍණ 40 කියන්නේ ඍණ 40යි. ඍණ 40 කියන එකේ මේ ඍණ ලකුණේ තේරුම මැද පදේ අපි කඩන්න ඕනේ අඩු කිරීමක් විදියට. එහෙනම් 40 හැදෙන ක්‍රමයක් තමයි 8 වරක් 5. ඉතින් 8යි 5යි අඩු කරලා අපිට 3ක් හදන්න පුළුවන්. එහෙනම් ඔන්න අපි මැද පදේ කඩා ගන්න විදිය හොයාගත්තා. 8යි 5යි පාවිච්චි කරලා හැදෙන්න ඕනේ ඍණ 8ක් ඍණ 3ක්. එහෙනම් ලොකු එක්කෙනාගෙට ඍණ ලකුණ දෙමු. එහෙනම් ඍණ 8යි ධන 3යි. නෑ ධන 5යි. ඍණ 8යි x ධන 5යි x. අන්න එතකොට හැදෙනව නේද ඍණ 3යි x. අන්න ඒකයි වෙන්න ඕනේ. ඔය පද දෙක මාරු කරලා ලිව්වත් කමක් නැහැ ඉතින් හොඳේ. ඒ කිව්වේ ධන 5යි x ඍණ 8යි x කියලා ලිව්වට කිසි අවුලක් නැහැ. ඔන්න සාධක වෙන් කරමු. මේ ත්‍රිපද සාධක වෙන් කිරීමක්. පද දෙක බැගින් අරගෙන ජෝඩු දාන එකක් සාධක වෙන් කරගන්න එකක්. දෙවෙනි ජෝඩුව ගත්තොත් ධන 5 එළියට ගන්න පුළුවන් x ඍණ 8. එහෙනම් සාධක දෙක වෙන්නේ x ඍණ 8 කුට්ටිය පිටින් ගත්ත එළියට. ඉතිරි වෙන්නේ මෙතනින් x මෙතනින් ධන 5. මෙන්න ළමයි අපි සාධක වලටත් වෙන් කරගත්තා. ඔය වරහන් දෙක මාරු වෙලා තිබ්බට කිසිම අර්බුදයක් නැහැ හොඳේ. ඔය වරහන් දෙක මාරු කරලා තිබ්බට කිසිම අර්බුදයක් නැහැ. ඒක හරි. මෙතනට වෙනකන් සාධක වෙන් කිරීමත් එක්ක ඔයාලා කරලා තියෙනවා නම් තවත් ලකුණු දෙකක් ඔයාලට ලැබෙනවා. ඔතනට වෙනකන් වැඩේ අරගෙන ඇවිල්ලා තියෙනවා. එතනින් පස්සේ හරි එතනින් පස්සේ එහෙමනම් ඉවරද වැඩි? නෑනේ තාම විසඳුවේ නෑනේ. දැන් අපේ ළමයි අපි මොකද කරන්නේ? සාධක වලටත් වෙන් කරා. මතකද අවසාන පියවර අපේ කට්ටියට? අන්තිම පියවර වර්ග සමීකරණය විසඳීමේදී පළමු එක්වසක් බිඳුවර සමාන කරගන්න කිව්වා. ඊළඟට සාධක වෙන් කරගන්න කිව්වා. අවසාන පියවර අන්න හරි. හෝ ගන්නවා. අන්තිමට ඒක මතක තියෙනවනේ. හෝ ගන්න පියවර. එහෙමනම් මේ කියන සාධක දෙක අපිට සාධක දෙකක් ආවනේ. එක සාධකයක් x ඍණ 8 අනිත් සාධකය x ධන 5 නම් ඔය කියන සාධක දෙක බිඳුවර සමාන කරනවා. ඒ කියන්නේ අපි හෝ ගන්නවා කිව්වේ. එක්කෝ x ඍණ 8 කියන වරහන සමානයි බිඳුව හෝ එක්කෝ x ධන 5 සමානයි බිඳුව. ඔය කියන ප්‍රකාශන දෙක බිඳුවර සමාන කරමු. ඒ අනුව ඍණ 8 අනිත් පැත්තට යද්දි ධන 8ක් වෙනවා. ඔන්න එක විසඳුමක්. ධන 5 අනිත් පැත්තට යද්දි ඍණ 5ක් වෙනවා. ඔන්න අනිත් විසඳුම. හැබැයි මේ කියන පිළිතුර විය නොහැක. ඇයි විය නොහැක කියන්නේ? x කියන්නේ පාදයක දිගක්. දිගක් ඍණ විය නොහැක. එම නිසා එහෙමනම් x කියන්නේ වෙන යම් විදියකින් AB පාදයේ දිගනේ. එහෙනම් AB පාදයේ දිග ඇවිල්ලා 8 සෙන්ටිමීටර. මේ කාරණා ටික සම්පූර්ණ කරනවට ඔන්න තවත් ලකුණු දෙකක්. ඔන්න අද දවසේ තුන්වෙනි සාකච්ඡාව වර්ගජ සමීකරණ යටතේ. ඒක තමයි අවසාන කාරණේ. ඍණාගයක් ලියන්න නොහැක කියලා ලියන්න. හොඳ ඒව අඩුපාඩු තියෙන තැන් සම්පූර්ණ කරගන්න. පිළිතුරු දෙකෙන් එකයි සාධාරණ වෙන්නේ. එක පිළිතුරක් ගැලපෙන්නේ නැහැ මේ ගැටලුවට අදාළව. සයිරි හොඳයි. එහෙනම් ඔන්න වර්ග සමීකරණයක් විසඳන විදිය, ගොඩනගන විදිය දෙකම මේක ඇතුලේ තිබ්බා. මේ වගේ චූටි ගොඩනැගීම් ඔයගලන්ට විභාගෙදිත් එන්න පුළුවන්. හරි. x සමාන 8 විතරක් දාලා තියෙනවා නම් ක්‍රම මොකුත් නැතුව එක ලකුණයි තියෙන්නේ පිළිඳු ක්‍රමයක් තියෙන්න ඕනේ. මම ඒකයි කඩ ලකුණු දුන්නේ. සමීකරණයේ ගොඩ නැගීමත් එක් ලකුණු 3යි, සාධක වෙන් කිරීමට තව ලකුණු 2යි, අවසාන පිළිතුරු දෙක ගන්නවට තව ලකුණු 2යි. විතර මොකද අපේ හරිද? මොතුක හරි. එහෙම හොඳයි. අවුරුද්ද ඒක තමයි වෙන්නේ අතන.
ඒ කිව්වේ අය මේ හෝ ගන්න එකද එහෙමද? හරි ස්වාංශු. ඒක අමතක කරන්න එපා. අවසානයේ විසඳුම් දෙක ගන්න විදිය හරියන්නේ අන්තිමටම හෝ ගන්න ඕනේ කියන එක. ඒත් එක්කම පිළිතුරු දෙකෙන් නිවැරදි පිළිතුර මොකක්ද කියලා තෝරලා දෙන එක ඒකත් වැදගත්. හරි අපි යමුද බලන්න එහෙනම් ජිප්පි හරිද ඉවරද? මම හිතනවා අපේ ළමයි ටික වැරදි අඩුපාඩු හදනවා ඇති කියලා. හරි දවසේ 4 වෙනි කාරණේ නැවතත් කුලකයට කොටස. ඒකේ ඒ කොටස ගත්තොත් හරි ඒ කොටස තුල අපිට තියෙන දීලා තියෙන රූප සටහනේ වෙල් රූප සටහනේ තොරතුරු ඇසුරෙන් ඔන්න රෝමාංක 1 ඒ ඡේදනයේ B ඒටයි බීටයි පොදු ප්‍රදේශයට අයිති අවයව ටික ලියන්නලු කුලකයක්නේ. එහෙනම් 11යි 13යි ඒටයි බීටයි පොදු ටික. නැවතත් කියනවා සංගල වරහන් ඇතුලේ දාලා නැත්නම් වැරදි. වෙන උත්තර එකක්වත් හරියන්නේ නැහැ. සංගල වරහන් ඇතුලේ තියෙන්න ඕනේ. ඊළඟට අහන්නේ A මේලය B ගේ සම්පූර්ණ එකේ ඩෑෂ්. ඒ කියන්නේ මේලයට අදාළ නොවන. මේලය කියන්නේ A ගේ B ගේ සියල්ල. A ගේ B ගේ සියල්ල හැර. එහෙනම් 12 ඒ කියන්නේ වටේ ඉන්න කට්ටිය 14 16 මේලයට අදාළ නොවන. රෝමාංක 3 A හා B කුලක සම්බන්ධය කලින් ලිව්වා වගේම උපකුලක සම්බන්ධයක් නැති. එහෙනම් B කියන කෙනානේ පැටියා. එහෙනම් B කියන කෙනා උපකුලක සංකේතය තමයි මෙන්න මේ පෙට්ටි C අකුර. මෙන්න මේ පෙට්ටි C අකුර. එහෙනම් B කියන කෙනා උපකුලකයක් වේ. කාගේද? A කියන කුලකය ඇතුලේ. එහෙනම් මේක අපි වචනෙන් ලිව්වොත් B උපකුලකයක් වේ එහි. මේක අමතර දෙයක් මෙච්චරක් ලිව්වම ඇති ඇත්තට. මේ ටික වෙලා හරියට වෙලා තියෙනවා නම් ලකුණු 1 බැගින් ලකුණු 3ක් ඔන්න දැනට තියෙනවා. අරුබුදු තියද වරන්න ඒ කොටස නම් හරිම ලේසි 9 වසරෙන් ඒක. හරි යමු ඉදිරියට එහෙමනම්. හතරේ B කොටස වෙන රූප සටහනක තොරතුරු ටිකක් තියෙනවා ලකුණු කරන්නයි කියලා. පැයක් තුළ එක්තරා මාර්ගයකින් ගමන්ගත් වාහන 100ක්. ඒ කියන්නේ සර්වත්‍ර කුලකයේ මුළු අවයව ප්‍රමාණය 100යි. 45ක් මෝටර රථ. එහෙනම් මෝටර රථ කියන කාරණයට අදාළව 45ක් එන්න ඕන. ඒත් එක්කම වාහන පදවාගෙන ගියපු කාන්තාවන් කියන ප්‍රමාණය 37යි මාජින්. ඒත් එක්කම මෝටර රථ හැර වෙනත් වාහන පදවාගෙන ගියපු කාන්තාවන් 11යි. මෝටර රථ හැර, ඒ කියන්නේ මෝටර රථ රවුමට අදාළ නැහැ. හැබැයි කාන්තා රවුමට අදාළයි. එහෙනම් ඒක ගැලපෙන්න ඕනේ ළමයි මෙතනට නේද? ඇයි මෝටර රථ රවුමට අදාළ නැහැ. හැබැයි කාන්තාවන් වෙන්න ඕනේ. එහෙනම් ඒ 11 ගැලපෙන්න ඕනේ මෙතන. ඔව් නේද? එහෙනම් ළමයි මේ මැද්දේ ඉන්න ගාන දැන් අපිට කියන්න පුළුවන් නේද? ඇයි කාන්තාවන් රවුමම 37ක් වෙන්න ඕනේ. දැනට මේ ටිකේ 11ක් ඉන්නවා. එහෙනම් මේ ටිකේ කීයක් තව ඉන්න ඕනේද? 26ක් වෙන්න ඕනේ. ඔව් 26ක්. එහෙනම් මේ ටිකේ 26ක් ඉන්නවා කියන්නේ එහෙනම් මේ ටිකේ කී දෙනෙක් ඉන්න ඕනේද? 19ක්. එහෙනම් මේ ප්‍රදේශ තුනම හරි. එහෙනම් එළියේ කී දෙනෙක් ඉන්න ඕනේද? ඔක්කොම 100ක් වෙන්න එපේ. එහෙනම් මේ ටිකේ ඉන්නවා 11යි 26යි
19යි. ඔක්කොම 56ක්. එහෙනම් ඔක්කොම 100ක් වෙන්න උදාහරණ කියනවා හරි මදි වෙන්නේ කොච්චරද තව 47. බලන්න ප්‍රදේශ 4ම නිවැරදිව ලකුණු වෙලා තියෙනවද කියලා. ඔන්න රෝමාංක 1. ඔය කියන ප්‍රදේශ 4ම 11 හරියට වැටිලා තියෙනවා නම් 26 40 19 ඒත් එකම 44. ඔය කියන කරුණු ටික හරියට ලකුණු වෙලා තියෙනවා නම් අපිට ලැබෙවි ලකුණු 4ක්. ඔය ටික හරිනම් ලකුණු 4ක් තියේවි වෙන රූප සටහනට. හරි නේද? වෙන රූප සටහනට විතරක් ඔන්න ලකුණු 4ක් තියෙනවා. ඒ අනුව රෝමාංක 2 මෝටර රථ පදවාගෙන ගියපු කාන්තාවන් ගණන කීයද කියලා අහනවා. එහෙනම් මෝටර රථ පැදලා තියෙන්නත් ඕනේ කාන්තාවක් වෙන්නත් ඕනේ. මෝටර රථ පැදලා තියෙන්නත් ඕනේ කාන්තාවක් වෙන්නත් ඕනේ. අන්න හරි. එහෙනම් මේ දෙකටම පොදු කොටස වෙන්නේ කොච්චරද? 26ක්. මෝටර රථ පමණක් පැද වූ පිරිමීන් ගණන. මෝටර රථ පැදලා තියෙන්නත් ඕනේ පිරිමි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ මේ 26ද? නෑ. ඒ කාන්තාවන් 19 තමයි පිරිමි වෙන්නේ එතකොට. මෝටර රථ පැදලා තියෙන්නත් ඕනේ. පිරිමි වෙන්නත් ඕනේ. ඒ කියන්නේ කාන්තා රවුමෙන් එළියේ. හැබැයි මෝටර රථ පැදලා තියෙනවනේ. ඒ කියන්නේ මෝටර රථ රවුමේ ඉන්නවා. එයින් අහඹු ලෙස වාහනයක් ගත් විට එය පිරිමියෙකු පදවාගෙන ගියපු මෝටර රථයක් නොවන වාහනයක් වීම. ඉතින් ඔක්කොම ඉඳලා තියෙනවා 100ක්. ඒ 100 අතරින් එක වාහනයක් ගත්තොත් එය පිරිමියෙකු පදවාගෙන ගිහිල්ලා තියෙන්න ඕනේ. හැබැයි මෝටර රථයක් වෙන්න බෑ. එහෙනම් කී දෙනා ගැනද ඔය කතා කරන්නේ? අර එළී ඉන්න කට්ටිය ගැන. ඇයි? ඒගොල්ලෝ ඇවිල්ලා මෝටර රථයක් නොවේනේ. ඇයි මෝටර රථ රවුමෙන් එළියනේ. ඉතින් අපිට කියන්නේ ඒකනේ මෝටර රථයක් නොවන වාහනය. වෙනත් වාහන තියෙනවනේ. ඒතකොට මේ වෙනත් වාහනයක් පදවාගෙන යන්නත් ඕනේ පිරිමි වෙන්නත් ඕනේ. එහෙනම් කාන්තා රවුමට අදාළ වෙන්නත් බෑ. මෝටර රථ රවුමට අදාළ වෙන්නත් බෑ. ඇයි මෝටර රථ නොවන එකක්. එහෙනම් එළි ඉන්න කට්ටිය ගැනයි ඔය කියන්නේ. 100 කියන්නේ මුළු පිරිස. 81ක් කොහොමද ගත්තේ? පිරිමියෙකු පදවාගෙන යන්නත් ඕනේ මෝටර රථයක් නොවෙන්නත් ඕනේ. 81ක් කියන්නේ ගොල්මෙනි මොකක්ද? මේක හරිනම් 1 ලකුණයි මේක හරිනම් 1 ලකුණයි. 81ක් කියන්නේ මොකක්ද? ඔව් පුළුවන් මේක ගැටලුවක් නෑ රමි. 81ක් කියන්නේ මට තේරෙන්නේ නෑ. 81 කොහොමද ඔයගොල්ලෝ ගත්තේ? එක කොහොමද එන්නේ? ඔව් උඩයට 4ෙන් බෙදලා 25න් 11යි කියලා දාන්න පුළුවන්. ඒක වැරදි නෑ. එක්කෝ 144 එක්කෝ 25න් 11. ඒක හරි. වෙනද? ඒක වැරද්දක් නෑ. මට තාම තේරුමක් නැහැ. ඔයාලා කොහෙන්ද මේ 81ක් ගත්තේ කියලා කියන්නේ. ඉතින් පිරිමියෙකු පදවාගෙන යන්නත් ඕනේ මෝටර රථයක් නොවෙන්නත් ඕනේ. එකොළහයි 26යි කොහොමද ගන්නෙ දොල්මෙනි? පිරිමියෙකු පදවාගෙන යන්නේ බෑ. එතකොට ඔයගොල්ලෝ කියන විදිහට ඔයගොල්ලෝ 11යි 26යි ගත්තොත් ඒක කාන්තාවන්. එය පිරිමියෙකු පදවාගෙන ගිය මෝටර රථයක් නොවෙන්න ඕන. පිරිමියෙකු පදවාගෙන යන්නත් ඕනේ. හරිද? ඒත් එක්කම මෝටර රථයක් නොවෙන්නත් ඕන. ඒතර අනිවාර්යෙන් කාන්තාවන් කියන රවුම ඇතුලේ ඉන්න බෑ. නෑ. ඕගොල්ලෝ කල්පනා කරන්නේ දෙකක් ගැන. නෑ. ඕගොල්ලෝ වරදවා තේරුම් අරගෙන තියෙන්නේ නෑ. එයින් අහඹු ලෙස වාහනයක් ගත් විට එය පිරිමියෙකු පදවාගෙන ගිය
පිරිමියෙකු පදවාගෙන ගියපු මෝටර් රථයක් නොවන වාහනයක්. ඒ කියන්නේ පිරිමියෙක් පදවාගෙන යන්නත් ඕන. හරිද? මෝටර් රථයක් වෙන්නත් බෑ. නෑ. ඔතන කරුණු දෙකම පටලවගෙන තියෙන. ඒකයි ඔයගොල්ලෝ කියන්නේ. ඔයගොල්ලෝ කරුණු දෙකම නොවන පැත්තට අරන් තියෙන්නේ. එහෙම නෙවෙයි යෝග කියන්නේ. එය පිරිමියෙකු පදවාගෙන ගියපු. ඔව්. හරි. ඒ කියන්නේ මෙන්න මෙතනින් ඕගොල්ලෝ මේ කාරණේ නවත්තන්නේ. ඒක එකට කියවනවා. මෙතන කමාවක් ආවනම් හරි. එය පිරිමියෙකු පදවාගෙන ගියපු හැබැයි මෝටර් රථයක් නොවන වාහනයක් වෙන්න ඕන. පිරිමියෙකු පදවාගෙන ගිය මෝටර් රථයක් නොවන වාහනයක්. ඒ කියන්නේ පිරිමියෙකු පදවාගෙන යන්න ඕන. ඒ කියන්නේ කාන්තාවන් වෙන්න බෑ. ඒ කියන්නේ කාන්තාවන් රවුමට අත තියන්න බෑ. මෝටර් රථයක් වෙන්නත් බෑ. ඒ මෝටර් රථයක් නොවනනේ. එහෙනම් මෝටර් රථ රවුමට අත තියන්නත් බෑ. එහෙනම් ඉතින් කවුරු ගැනද ඔය කියන්නේ? එළි ඉන්න 44 දෙනා ගැන. එතන දුල්මිනි වර්ධවා තේරුම් අරගෙන. එහෙමත් ඒක වර්ධවා තේරුම් ගත්තද? 100න් 44 හෝ සරල කරලා 25න් 11යි කියලා දාන්න පුළුවන්. ඒකේ වැරද්දක් නැහැ. හරි නේද? දුල්මිනිට තේරුණා නේද? දුල්මිනි දෙකම නොවන පැත්තටයි ගත්තේ. ඔව් දේවශාත් ඒක අනිත් පැත්තට හිතලා තියෙනවා. හොඳයි. සෝන්සු. හරි. එහෙනම් ඔන්න අද දවසේ අපේ 4 වෙනි කාරණේ. හොඳයි. අපි යම් බලන්නේ 5 වෙනි කාරණේ. ඔන්න තවත් බීජගණිතයේ කොටසක්. මේ විල සමගාමී සමීකරණ කොටස. කලින් කතා කරේ අපි වර්ගජ සමීකරණ කොටස. දැන් අපි කතා කරන්නේ සමගාමී සමීකරණ කොටස. ඒකේ ඒ කොටස නම් ඇවිල්ලා අපේ සූත්‍ර පාඩමෙන් ඇවිල්ලා තියෙනවා. x කියන පදේ ඇවිත් සමානයිලු වර්ගමූල y ඍණ b බෙදීම aට කාට හරි පුළුවනිද කියන්නේ මේකේ උක්ත කරන්න ඕනේ y ව උක්ත කරන්න පුළුවන් විදියක්. y උක්ත කරන්න ගැන හිතන්නවත් බෑ මේ වර්ගමූල කොක්ක තියෙනකම්. එහෙනම් පළවෙනි වැඩේ ළමයි අපි මොකක් කරගෙන ඉන්න එකද? මොකද ඔයගොල්ලෝ හිතන්නේ? පළවෙනි වැඩේ එහෙමනම් මොකක් කරන් ඉන්න එකද? ඔව් පළවෙනි වැඩේ එහෙමනම් අර වර්ගමූල කොක්ක ඉවත් කරන්න ඕනේ. කොහොමද වර්ගමූල කොක්කක් ඉවත් කරේ අපි? මතකද? අන්න හරි. වර්ගයක් කරන්න ඕනේ. හැබැයි එක් පැත්තක් විතරක් වර්ග කරන්න බෑ අපිට ළමයි. අපි දෙපසම වර්ග කරන්න වෙනවා. වර්ගමූල කොක්කක් ඉවත් කරන්න නම් දෙපැත්තම වර්ග කරන්න වෙනවා. එහෙනම් මේ පැත්තත් වර්ග කරන්න වෙනවා. එතකොට අනිත් පැත්තත් වර්ග කරන්න වෙනවා. එහෙනම් x වර්ග වෙනවා. වර්ගමූල කොක්ක ගැලවිලා ගිහිල්ලා y ඍණ b බෙදීම a. ඔන්න කොහොම ab. වර්ගමූල කොක්ක ගැලවිලා යනවා. එහෙනම් දැන් y යුක්ත කරන්න මුලින්ම බෙදීම a එලවමු. බෙදීම a එලවන්න ගුණ කිරීම a. අනිත් පැත්තටත් ගුණ කිරීම a. එහෙනම් ax වර්ග සමානයි y ඍණ b. එහෙනම් දැන් හරි පහසුයි y තනි කරන්න ඍණ b අනිත් පැත්තට දාන්න තියෙන්නේ. ඉතින් ඍණ b අනිත් පැත්තට එද්දි නම කැත වෙනවා. ඒක ධන b වෙනවා. ඔන්න y තනි වුණා. හැබැයි උක්තය මුලින් ලියන්න එක තමයි සම්මත ක්‍රමය. එහෙනම් y සමානයි ax වර්ග ධන b. මෙන්න සිම්පල් a කොටස. හරිද බලන්නකෝ. ඔතනට වෙනකම් වැඩේ කොට දාලා නම් ලකුණු 3ක් තියෙනවා. හොඳයි. හරි ගියපු ගොඩක් අය ඉන්නවා සතුටුදායකයි.
ඊළඟට ඔන්න බනිස් ප්‍රශ්නයක්. බනිස් ගෙඩියක් ඇවිල්ලා රුපියල් x ලු. කෙසෙල් ගෙඩියක් ඇවිල්ලා රුපියල් y ලු. එහෙමනම් පළවෙනි කරුණ අපිට කියනවා බනිස් ගෙඩියක මිල කෙසෙල් ගෙඩියක මිලෙන් දෙගුණයකට වඩා 5කින් වැඩිය. බනිස් ගෙඩි 3ක් සහ කෙසෙල් ගෙඩි 2ක් මිලට ගැනීමට වැය වන මුදල රුපියල් 95ක්. එහෙනම් බනිස් ගෙඩියක මිල x ද කෙසෙල් ගෙඩියක මිල y ද ලෙසගෙන සමගාමී සමීකරණය ඉවරයි. එහෙනම් පළවෙනි සමීකරණය ගන්නවා නම් කෙසෙල් ගෙඩියක මිල ඒ කියන්නේ y නේ. බනිස් ගෙඩියක මිල. බනිස් ගෙඩියක මිල ඇවිල්ලා ඒ කියන්නේ x නේ. බනිස් ගෙඩියක මිල කියලා අදහස් කරන්නේ x නේ. එහෙනම් ඒ x ඇවිල්ලා කෙසෙල් ගෙඩියක මිලෙන් දෙගුණයක්. ඒ කියන්නේ y වගේ දෙගුණයක් 2y. ඊට වඩා 5කින් වැඩි කියන්නේ 2yට තව 5ක් එකතු වෙන්න ඕන. එහෙනම් මේක තමයි බනිස් ගෙඩියේ මිල. එහෙනම් බනිස් ගෙඩියේ මිල සමානයි කෙසෙල් ගෙඩියේ මිලට දෙගුණයක් කරලා ඒකට 5ක් එකතු කරනවා. හැබැයි අන්‍යත පද දෙපැත්තෙම තියෙන හින්දා එක පැත්තකට ගමු. ධන 2y මේ පැත්තට ගමු. ඒක ඍණ 2y වෙනවා. දකුණු පසේ ඉතුරු වෙන්නේ 5යි. ඔන්න පළවෙනි සමීකරණ. මම කැමතියි ඔයාලා අන්‍යත පද ටික එක පැත්තකට ගෙනල්ලා ඔය විදියට සමාන කරගන්නවා නම් දෙවෙනි සම්බන්ධය තමයි බනිස් ගෙඩි 3ක්. එහෙනම් 3x. කෙසෙල් ගෙඩි 2ක්. ඒ කියන්නේ 2y. ওই ටික ඔක්කොම ගන්න යන මුළු වියදම කියන්නේ එකතුව 95ක් වෙනවලු. ඔන්න දෙවෙනි සම්බන්ධය. රෝමාංක 1 කොටස වැඩේ හරියට කරලා තියෙනවා නම් සමීකරණ දෙක ගොඩනගනවාට ලකුණු 2 බැගින් හම්බ වෙනවා 4ක්. දැන් ඊට පස්සේ තුන්වෙනි කොටස රෝමාංක 2 කොටස සමගාමී සමීකරණ විසඳන්න. ඉතින් ගැළපෙන ජෝඩුවක් ඉන්නවා ඍණ 2y ධන 2y. එහෙනම් 1යි 2යි එකතු කරා නම් තමයි හරියන්නේ. මොකද එකක් ඍණ එකක් ධන හින්දා. ඔයගොල්ලෝ දන්නවා ඇයි එක එකතු කරන්නේ කියලා එහෙම. ගැළපෙන ජෝඩුව කපා ගන්න. එහෙනම් x ඍණ 2y ට එකතු කරමු. දෙවෙනි කොටස ලියද්දි වරහන් ඇතුලේ ලියන්න පුරුදු කරලා තියෙන්නේ මම 3x ධන 2y. දකුණු පැත්ත එහෙනම් 5ට එකතු කිරීම 95. වරහන් ඉවත් කරොත් x ඍණ 2y ධන 3x ධන 2y සමාන 100. ඍණ 2y ට ධන 2y කැපෙනවා. එහෙනම් 3i 1යි 4ix සමානයි 100යි. දෙපසම 4ෙන් බෙදුවොත් x සමානයි 25යි. x කියන්නේ මිලක්. ඔන්න බනිස් ගෙඩියක්. එහෙනම් බනිස් ගෙඩියක් ඇවිල්ලා රුපියල් 25. එහෙනම් x සමානයි 25. අංක 1ට හෝ 2ට හෝ 3ට ආදේශ කරමු. 1ට ආදේශ කරමු. එහෙනම් 1ට ආදේශ කරොත් x ඍණ 2y සමානයි 15යි 5යි. x වෙනුවට 25 දාමු. එහෙනම් 25 ඍණ 2y සමානයි 5යි. එහෙනම් y ව තනි කරගමු. ඍණ 2y අනිත් පැත්තට දාමු. ධන 5 මේ පැත්තට ගේමු. ඍණ 2y අනිත් පැත්තට ඇදි ධන 2y වෙනවා. එහෙනම් y තනි කරන්න දෙපැත්තම දෙකෙන් බෙදමු. ඒ අනුව y ඇවිල්ලා සමානයි රුපියල් 10යි. කෙසෙල් ගෙඩියක් ඇවිල්ලා රුපියල් 10යි. බනිස් ගෙඩියක් ඇවිල්ලා රුපියල් 10යි. ඔතනට වෙනකන් තව ලකුණු 3ක් ලැබෙනවා. විසඳන මට. ඔන්න අපේ දවසේ 5 වෙනි කාරණේ. එතන ලකුණු 10ම තියෙන කවුරුත් ඉදීද? අනුජ ඉන්නවා වගේ. හොඳයි. අයින් හොඳයි. කෙසෙල් ගෙඩියට රුපියල් 10යි. බනිස් ගෙඩියට රුපියල් 25යි. උදාරි හොඳයි. ඔව් ඒක එහෙමම තිබ්බත් වැරදි නෑ. පළවෙනි සමීකරණය ගන්නකොට x සමානයි 2y ධන 5 කියලා ලිව්වට වැරදි නෑ. ඒක කිසි අවුලක් නෑ. හැබැයි පුරුදු වෙන්න මතක ඇතිව
සමගාමී සමීකරණ ගොඩනැගීම් වලදී අන්‍යාද පද ටික එක පැත්තකටත් ඉලක්කම් ටික එක පැත්තකටත් දාලා හදාගන්න. ඉදිරියේ තියෙන ගොඩක් අමාරු ගණන් කතා කරද්දී ඔක ලේසි වෙයි. එහෙම වුණොත්. පස්වෙනි ගානක් බීජ ගණිතයේ කොටස යටතේ. හොඳයි. අපි ඊළඟ කාරණයට ගියොත් එහෙමනම් 6 වෙනි කාරණේ හොඳයි. ප්‍රශ්න අංක 6 ඇවිල්ලා ආපහු සැරයක් බීජ ගණිතයේ කොටස යටතේ. අවශ්‍යම එහෙම liver වැරදි නෑ ඒක හරි. ඒකත් හරි. හොඳයි. ප්‍රශ්න අංක 6 පළවෙනි කොටස ඇවිල්ලා ඔන්න විජීය භාග කොටස යටතේ 5 බෙදීම x ඍණ 6 වර්ගායිතය ධන 3 බෙදීම 36යි x ඍණ වර්ගය. පළවෙනි කාරණේ විජීය ප්‍රකාශන තියෙනවා නම් වරහන් දාගන්න ඕනේ කියන එක. ඒක තමයි ඕන්න මුලින්ම මම කරේ වරහන් නැති තැන් වලට වරහන් දෙන එක. දැන් බලන්න ඕනේ විජීය ප්‍රකාශන ඇතනම් ඒවායේ සාධක වෙන් කරන්න පුළුවන්ද කියලා. ඉතින් මෙතන නම් තියෙන්නේ x ඍණ 6. ඒකේ වර්ග ආයිතයක්. ඒකේ සාධක වෙන් කරන්න බෑ. ඒක එහෙමම තියෙනවා. හැබැයි ඔයාලා හොඳට නිරීක්ෂණය කරොත් 36 ඍණ x වර්ගයේ සාධක කඩන්න පුළුවන් අපිට 6 ඍණ x 6 ධන x කියලා. වර්ග දෙකක අන්තරයේ සාධක කඩන්න පුළුවන්. එහෙම නේද බලන්න. ඔව් අපිට ඕකේ සාධක කඩන්න පුළුවන්. විජීය භාග එකතු කිරීම අඩු කිරීම වලදී හරය තුල සාධක වෙන් කරන්න පුළුවන් කමක් තියෙනවා නම් මුලින්ම අපි ඒ වැඩේ කරලා ඉන්න ඕනේ. ඒක තමයි මුලින්ම. දැන් ඉතින් එකිනෙකට වෙනස් වූ විශාලතම බල ටික තෝරගන්න ඕනේ. හැබැයි ඔයගොල්ලෝ හොඳට නිරීක්ෂණය කරොත් මෙතන තියෙනවා අපිට x ඍණ 6 මෙතන තියෙනවා අපිට 6 ඍණ x. හැබැයි උත්සාහ කරොත් අපිට බැරිද x ඍණ 6ක් මෙයා වගේම කරගන්න. ලකුණ මාරු කරන්න ඕනේ නැහැනේ. 6 ඍණ x ඊ වර්ගයක් තියෙනවනේ. ඒ නිසා ලකුණ මාරු කරන්න ඕනේ නැහැ. අපි එයාගේ ලකුණ මාරු කරමු ඒ නිසා. එතකොට අපි එයා වගේම කෙනෙක් බවට පත් කරගත්තා. 6 ඍණ x වගේම කෙනෙක් බවට. එහෙනම් දැන් ලේසි. එහෙම මාරු කරපු නිසා. ඔයාලට මතක ඇති මේකෙදි මම ඇයි ලකුණක් මෙතන ඉස්සරහට ඍණක් මුකුත් දාන්නේ නැත්තේ? සම්පූර්ණකයේ වර්ගයක් නෙදී. ඒ නිසා ඍණක් දාන එක අවශ්‍ය නොවේ. ඇයි ඍණ දැම්මත් ඒක වර්ග වෙලා ධන වෙන්නේ. දැන් අපිට කුඩා පොදු ගුණාකාරයේ හරය සලකා ගන්න පුළුවන්. එකිනෙකට වෙනස් වූ සාධක. එහෙනම් 6 ඍණ x ඉන්නවා. හැබැයි ගන්න විශාලතම බලය. එහෙනම් 6 ඍණ x ගේ වර්ගය. තව ගන්න පුළුවන් 6 ඍණ x ආපහු ගන්නෑ 6 ධන x. එහෙනම් දැන් මම ඔයාලට කියලා දුන්න විදියට විජීය භාග සුළු කිරීම කරන්න. හරයේ තියෙන ගොඩවල් වලට හරයේ තියෙන ගොඩවල්. හරයේ තියෙන ගොඩවල් වලට හරයේ තියෙන ගොඩවල් වලට හරයේ තියෙන ගොඩවල්. එහෙනම් 6 ඍණ x ගේ වර්ග ආයතයට 6 ඍණ x ගේ වර්ග ආයතය කැපුණා. ඉතුරු වෙන්නේ 6 ධන x. එහෙනම් පහ වතාවක් 6 ධන x. ධන ආපහු සැරයක් හරයේ තියෙන ගොඩවල් වලට හරයේ තියෙන ගොඩවල් 6 ධන x ට 6 ධන x කැපෙනවා. 6 ඍණ x එක ගොඩකට 6 ඍණ x එක ගොඩක් කැපෙනවා. එක ගොඩක් ඉතුරු. එහෙනම් තුන වතාවක් 6 ඍණ x එක ගොඩක් ඉතුරු. දැන් ලවය සුළු කරගත්තොත් 5 6 30යි. 5 6 x 5යි x
ධන 6 වරක් 3 18යි ධන 3 වරක් ඍණ x කියන්නේ ඍණ 3යි x. මෙන්න මේ විදියට. දැන් අපි 9 තව දුරටත් සුළු කරොත් ධන 30යි ධන 18යි කියන්නේ 48යි. ධන 5යි ඍණ 3යි කියන්නේ ධන 2යි. හය ඍණ x ඒ වර්ගායිතය 6 ධන x. ලවය තුල තව දෙයක් ඕනනම් සාධකයක් විදිහට දෙක ගන්න පුළුවන්. එතකොට 24 ධන x හය ඍණ x ගේ වර්ගායිතය 6 ධන x. ඔන්න ඒ කොටස ගොඩක් අයට ඒක නම් වැරදිලා ඇති. ඔතනට වෙනකම් වැඩේ හරියනම් ලකුණු 3ක් තියෙනවා. හරි. එහෙම කරනවා නම් තේම අපිට මේක වෙනස් කරන්න වෙනවා. මම මෙතන 6 ඍණ x ගේ වර්ගායිතේ මෙයාවට මාරු කරේ ඇයි? එතකොට මෙතනත් 6 ඍණ x මෙතනත් 6 ඍණ x වෙන හින්දා. සාධක දෙක එක වගේ වෙන හින්දා. ඕගොල්ලන්ට x ඍණ 6 කියලා ලියාගෙන ඉදිරියට යන්න ගියොත් මේකේ වරහන ඉදිරියට ඍණ ලකුණක් එනවා. වෙනස් වෙනවා ගැටලුව එතකොට. ඒ නිසා වඩාත් ලේසි x ඍණ 6 වර්ගය කියන එක 6 ඍණ x ගේ වර්ගය කියලා ගන්න. හරි. ඕගොල්ලෝ x ඍණ 6 වර්ගෙම ගන්නවා නම් මේකේ පද දෙකේ ඉස්සරහා පස්ස මාරු කරන්න x ඍණ 6 කියලා. එතකොට ඍණක් එනවා. එතකොට මැද්දේ ඍණ ලකුණ ධන ලකුණ ඍණ ලකුණක් වෙනවා. එහෙම ගන්නම් පුළුවන්. එතකොට පිළිතුරේ සුළු වෙනසක් වෙයි. හොඳයි. ඔව් ඒක තමයි වෙන්නේ. එකම කාරණේ වෙන්නේ. ඊළඟ එකේ ඔන්න ත්‍රිකෝණයක් දීලා තියෙනවා. ආධාරක පාදයේ දිග දීලා තියෙනවා, ලම්බ උස දීලා තියෙනවා. ඒත් එක්කම ත්‍රිකෝණේ වර්ගඵලයක් දීලා තියෙනවා. එහෙනම් පළවෙනි කාරණේ x ඇතුළත් වර්ග සමීකරණයක් ගොඩනගන විදිහ අපි අර කලින් ගානේදී කතා කරා වගේ. වර්ගඵලයේ ත්‍රිකෝණයක හොයන්නේ කොහොමද? භාගයයි ආධාරක පාදයේ ගුණ කිරීම ලම්බ උස. ඒක තමයි වර්ගඵලය කියන්නේ. එහෙමනම් ආධාරක පාදයේ දන්නවා 2x ඍණ 1 ප්‍රකාශනයකින්ද වරහන අනිවාර්යයි. ලම්බ උස x ධන 2යි. සමානයි වර්ගඵලය ඇත්තටම 21යි. ඉතින් භාග තියාගෙන කරන එක කරදරයි. ඒ නිසා භාග ඉවත් කරන්න සමීකරණයේ දෙපැත්තම දෙකෙන් වැඩි කරන්න. එතකොට භාග ඉවත් වෙනවා. එතකොට ඉතුරු වෙන්නේ 2x ඍණ 1 වාරයක් x ධන 2. මේ පැත්තේ 42යි. එහෙනම් දැන් වරහන් ඉවත් කරගමු. බලන්නකෝ මොකක්ද වෙන්නේ කියලා. 2x අරගෙන ඒකෙන් ගුණ කරමු අපි x ධන 2ව. ඍණ 1 ගමු. ආපහු ගුණ කරමු x ධන 2. එhmenan වරහන් ඉවත් කරොත් 2x ගේ වර්ගය ධන 4x ඍණ 1x ඍණ 2. ධන 42ක් මෙහෙට ගේමු ඍණ 42ක්. මොකද මේක වර්ග සමීකරණයක්. එහෙනම් ඔක්කොම පද දෙක එක පැත්තකට ගෙනල්ලා බිඳුවට සමාන කරන්න ඕනේ. එහෙනම් 2x වර්ගයට ගැලපෙන කවුරුත් නැහැ. හැබැයි ධන 4යි ඍණ 1යි කියන්නේ ධන 3x. ඍණ 2යි ඍණ 42යි කියන්නේ ඍණ 44යි. සමාන බිඳුව. එහෙනම් දැන් අපිට තියෙන්නේ ඔය කියන වර්ග සමීකරණය විසඳන්න තමයි. සමීකරණයේ ගොඩනැගීමත් එක්ක ඔයාලා අරගෙන නම් ලකුණු 3ක් ඔන්න තව තියෙනවා. ඔතනට වෙනකන් ඇවිල්ලා නම්. දැන් ඉතින් ඕකේ සාධක වෙන් කරන්නයි තියෙන්නේ.
කොහොමද ඉතින් කට්ටිය ඔකේ සාධක වෙන් කරන්නේ? ඕක තමයි බරපතල වැඩි. කොහොමද සාධක වෙන් කරන්නේ කියන එක. එහෙමනම් මුලින්ම අගපදයේ මුල් පදෙත් එක්ක ගුණ කරගමු. ඍණ 44 දෙකෙන් ගුණ කරොත් ඍණ 88යි. ඒකේ අදහස අඩු කිරීමකින් මැද පදේ හදන්න ඕනේ. මැද පදේ 3. ඉතින් මට පේනවා 8 වරක් 11 88යි. 8යි 3 11යි අඩු කරලා 3ක් හදන්න පුළුවන්. හැදෙන්න ඕනේ ධන 3ක් නේ. එහෙනම් ධන 11යි x ඍණ 8යි x. ඔන්න ඔය විදිහට. එහෙනම් පළවෙනි ජෝඩුවට x පොදුයි. ගත්ත එළියට ඉතුරු වෙන්නේ 2යි x ධන 11. ඊළඟ ජෝඩුවේ මුල් පදේ ලකුණ ඍණ දෙන්නාම අපිට 4ෙන් බෙදන්න පුළුවන්. එහෙමනම් 2යි x ඍණ ඍණයි ධන 11යි. එහෙනම් ඔන්න සාධකත් කැඩුවා. එහෙනම් 2x ධන 11 කුට්ටිය පිටින් ගත්ත එළියට අනිත් වරහට එන්න ඕනේ x ඍණ 4. සමාන බිඳුව. දැන් එහෙමනම් අවසාන පියවර හෝ ගාන පියවර එහෙනම් 2x ධන 1 සමාන බිඳුව හෝ x ඍණ 4 සමාන බිඳුව. ඔන්න ඔය විදිහට. ඒක හරි ගොල්මිනි. ඒකේ වැරද්දක් නැහැ. ඒක හරි. කාට හරි කෙනෙක් මේ ප්‍රශ්නාංක එකේ පිළිතුර මෙන්න මෙහෙම තියලා තියෙනවා නම් ඒත් වැරද්දක් නැහැ. ඒ පිළිතුරම මෙන්න මෙහෙම ලියලා තියෙනවා නම් දෙවරක් 24 ධන x බෙදීම x ඍණ 6 වර්ගායතය ධන 6 ධන x. ඒකත් හරි. මේකත් හරි. මේ පිළිතුරත් හරි. එහෙනම් අවසාන පියවර හෝ ගෑවා. එහෙනම් x තනි කරමු. 2x ධන 1 හැමතැන ඇද්ද ඍණ එකක් වෙනවා. x තනි කරන්න දෙපැත්තම දෙකෙන් බෙදමු. එහෙනම් x සමානයි ඍණ භාගය. ඕ මෙතනින් ඍණ 4 අනිත් පැත්තට ඇද්දි ධන 4. මෙන්න අනිත් විසඳුම. x සමානයි ඍණ භාගය හෝ x සමානයි ධන 4. ඍණ 11 කියලා කියනවා. ඔව්නේ. එතන ඍණ 11නේ ධන 11නේ. එහෙනම් ඍණ 11 බෙදීම 2. ඕනේ නම් ඍණ 5.5. හැබැයි දැන් අපි කියන්න ඕනේ මේ පිළිතුරු දෙකම හරි නැහැ. එක උත්තරයක් තමයි අපිට ගැලපෙන්නේ කියලා. මේක විය නොහැක. x කියන්නේ දිගක්. x යනු දිගක් වන බැවින්. එව නිසා x සමානයි අහන්නේ එහෙනම් x සමානයි ධන 4 විය යුතුය. අහන්නේ මොකක්ද? BC පාදයේ දිග සහ AD පාදයේ දිග. එහෙනම් BC පාදය කියන්නේ 2x ඍණ 1නේ. එහෙනම් x දෙකෙන් ගුණ කරලා එකක් අඩු කරන්න දෙන්න. ඔව් BC පාදය කියන්නේ 2x ඍණ 1. එහෙනම් 8යි 8ෙන් එකක් ගියොත් 7යි. ඒත් එක්කම AD පාදයේ දිග කියන්නේ x ධන 2නේ. ඒ කියන්නේ 4 ධන 2. ඔන්න පිළිතුරු. සාධක වෙන් කිරීමත් එක්ක ඇවිල්ලා නම් ලකුණු 2යි. අවසානයේ පිළිතුරු ගන්නවට ලකුණු 2යි. ඔන්න දවසේ 6 වෙනි කාරණේ. අඩුපාඩු ඇති මං හිතන්නේ වර්ග සමීකරණය නම්. අතන ඍණ 5.5 විය නොහැක x යනු දිගක් වන බැවින්. ඒක දාන්න. ඔව්. ගොඩක් කට්ටියට පොඩි කතා ටිකක් වෙලා සාධක වෙන් කරගෙන විතරයි මට හිතෙන්නේ අයිනේ ඇත්ත නේද? කෝකෝ ගන්න පියවර අමතක කළා.
හොඳයි දුන්නේ සතුටුදායකයි. හරිද බලන්න කොහෙන්ද ඔතෙන්ට වෙනකම්. වර්ග සමීකරණ අමතක නම් වහාම පොඩ්ඩක් වර්ග සමීකරණ ටික නැවත බලා ගන්න. කොහොමද අපි වර්ග සමීකරණ විසඳුවේ? කොහොමද අපි ත්‍රිපද සාධක වෙන් කරේ? අපි මතක ගන්න දැන් ඒවා විතර මතක ගන්න ඒවා දැන් සයුරේ ඒවා අමතක කරලා දාලා දන්නේ මෙත්නි. ඔව් තේම ඒක වැරදි නැහැ. නමුත් වර්ග සමීකරණ එක එක් පසක් බිඳුවට සමාන වෙන්න ඕනේ. ඒ නිසායි අපි බිඳුවට සමාන කරේ. හොඳයි. එහෙම නැති වුණාට වැරද්දක් නැහැ ඒක. දැන් පුළුවන් කට්ටියට ලකුණු 60න් අවසාන ලකුණු බලන්න. හොඳයි. එකතු කරගන්න පුළුවන් ඉතින්. හොඳයි ලකුණු 50 ගණන් වල දෙන්නේ 3 දෙනෙක් ඉන්නවා. හොඳයි. හොඳයි වාක්‍ය. රශ්මි හොඳයි. ජනන්දි හොඳයි. හොඳයි මට පේන විදිහට 57 තියෙනවා. හොඳයි. වාශි හොඳයි. සයුරි හොඳයි. රමි බවන්ත හොඳයි. කුලක්ෂිංගල උදාරි හොඳයි. හොඳයි. ස්වාංශිත ලකුණු 8ක් විතර උදන්ට ආවම වටිනවා. හොඳයි. කවුරුත් අද නම් මම හිතන්නේ 60 සීමා වෙන්නේ නැහැ. 60න් 60ම තියෙන ගුණ තිලක හොඳයි. හොඳයි. එකෙනෙක් ඉන්නවා. හොඳයි. හරි. සතුටුදායකයි තේම. දුර්මිනි ඔබටත් හරිද? හරි. හරි. හොඳයි දුර්මිනි. නෑ ඒක ගැටලුවක් නෑ. අවසාන පිළිතුරනේ එතනට වෙනකන් හරි. එතකොට තේම ඒක යවගන්නේ. හරි. ඔන්න එහෙනම් අංක 32 පේපර් එකේ අවසානයේ හොඳයි සතුටුදායකයි කරුණාකර අඩුපාඩු වෙලා තියෙනවා නම් ඒ අඩුපාඩු ටික නැවත හරි ගස්සන්න. හරිද? හොඳයි. මේ සතිය තුළ බලාපොරොත්තු වෙමින් ඉන්නවා අපේ අවසන් කරගන්න අපි සමුද දවසේ කතා කරා අපේ ගෲප් එකත් එක්ක මොකක්ද සමාන්තරාංශ වල ගණන් හදන ටික ඒ ටික අවසන් කරගත්තා. එතකොට අපිට ලබන සතිය තුළ පටන් ගන්න පුළුවන් වෙයි මේ සෙන්ස්ට්‍රාදෙන් පස්සේ ලබන සතියේ ඉඳලා අපේ අලුත් කොටස ලැබු ගණක ටික. හරි. කොහොම හරි මේ සතියේ සමාන්තරාංශ වැඩ ටික තවදුරටත් බලලා ඒ වැඩ ටික අවසන් කරගන්න එක වැදගත් කොටසක් මේ සතිය අවසන් වුණේ. හරි. එහෙනම් අදට වැඩි මෙතනින් අතර කරන්නම්. සුබ රාත්‍රියක් උපමාලට එමනම් පරිස්සමෙන් ඉන්න උත්සාහයෙන් ඉන්න උපමාලට